ඔබ තුලට මා නිදන් වන බැවින් විසල් මහා සාගරය සරිත ඔබ දිනෙන් දින විරල දිවි දියව යන අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබ මේ පමණයි ඔබ අනන්තයි 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 කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති ධීමතාම් ව්‍යසනේනව මුර්ඛානං නිද්‍රාය කලහේනවා කියලා සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ඇයි අද මේ සංස්කෘත ශ්ලෝකය කියන්න හිතුනේ කියලා ඔබට මේ අදහසත් එක්ක යම් කල්පනාවකට එන්න පුළුවන්. මම ඉස්සෙල්ලා මේ අදහස සරලව කියලා ඉන්නම්. කාව්‍ය රසාස්වාදය කළ නොහැකි තැනැත්තෙක් වේ නම් ඔහු වාසනාවන්තයෙක් නොවේ. කාව්‍ය රසාස්වාදය කළ හැකි තැනැත්තෙක් වේ නම් ඔහු වාසනාවන්තයෙකි. එහෙම වාසනාවත් දීමත් ප්‍රඥාවන්තයා කාව්‍ය රස විනෝදයෙන්ම කාලය ගත කරනවා. දැන් එහෙම වාසනාව නැති කෙනා එක්ක නිදා ගන්නවා එක්ක කලහ කරනවා. දැන් මේ කලහ කරනවා කියන වචනය මම ඈඳ ගන්නවා අද අපි කවි තෝරන්න එන රසවතත් එක්ක. දැන් අර ශ්ලෝකයේ කියපු කලහ කිරීම නොවේයි කලාවේ කරන කලහ ඒ ශ්ලෝකයේ කලහවලට අදාළ නැහැ. කියන්නේ කලාත්මකව කලහ කරන්නෙක්. ඒක පෙරලිකාර විදියට කලාව පාවිච්චි කරන කෙනෙක්. එහෙම කියලා ඒ කලාවේ කලහ කරන කලහකාරයා තෝරන කවි 10ත් එක්කයි අද අපිට කාලය ගත කරන්න වෙන්නේ. අයිබෝන් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට. ඔහු විවිධ ක්ෂේත්‍රගතව ඔහුට තියෙන අත්දැකීම් එක්ක ඔහුට හමු වන මුණ ගැහෙන කවි අපිට අද තෝරා දේවි. ඊටම රසවත්. දැන් ඔබට අනුව ඔබ සිනමා කාව්‍ය නිර්මාණය කරන කෙනෙක්. ඔබේ විෂය රූප කාව්‍ය නිර්මාණය කිරීම. හැබැයි ඔබ ගීත රචකයෙක්. එතකොට මේ ගී වචන පේලි ඒවා රිද්මයට අමුණන එකත් ඔබ කරනවා. එතකොට මේ කලා රසිකත්වය කවිය එක්ක අපි කොහොමද එකට යා කරලා හා කරලා මේ වැඩේට ආරම්භයක් ගන්න? ඔබ හොඳ ආරම්භයක් ගත්තා මේ සංස්කෘත භාෂාවෙන් මේ ශ්ලෝකයක් කියවමින්. ඇත්ත වශයෙන්ම මේ වජිර ඔය සංස්කෘත භාෂාවේ කවි කියලා කියන්නේ කවියා කියලා කියන්නේ කවියන්ටම නෙමෙයි. අර ඔබ අදහස් කරනා වගේම ඒ කලා නිර්මාණයේ යෙදෙන ඔක්කොම කියන්නේ කවියෝ කියලා තමයි. ඒ කවියා කියලා කිව්වහම කතා ලියන එක්කෙනාත් නාට්‍ය ලියන එක්කෙනාත් ඒ කාලේ චිත්‍රපට තිබුණේ නැහනේ. ඔය සියලු නිර්මාණාත්මක කටයුතු යෙදෙන ඔක්කොම කිව්වේ කවියක් කියලා තමයි. ඒකේ ලොකු ඇත්තකුත් තියෙනවා. ඒ කියන්නේ අර ඔබත් හිතනවා වගේම වජිර මමත් හිතනවා කවියෙක් ජීවත් වෙන්නේ නැත්තම් තිර නාටක රචකයෙක් තුල ඔහු හොඳ තිර නාටක රචකයෙක් වෙන්නේ නැහැ. කවියෙක් ජීවත් වෙන්නේ නැත්තම් නාට්‍යකාරයෙක් තුල ඔහු හොඳ නාට්‍යකාරයෙක් වන්නේ නැහැ. කවියෙක් ජීවත් වෙන්නේ නැත්තම් සංගීතඥයෙක් තුල ඔහු හොඳ සංගීතඥයෙක් වෙන්නේත් නැහැ. මේ සමස්ත නිර්මාණාත්මක ව්‍යාපාරයේ
කියන්නේ කලාත්මක ව්‍යාපාරය නිර්මාණාත්මක ව්‍යාපාරයක් නේ ඒක. ඒකේ කවියෝ තමයි ඉන්නේ. ඒ කවියාගේ ලෝකේ තමයි ඒ මොකද මේ මහා පුදුම මැවුම්කාරයෙක්නේ මේ කවියා කියලා කියන්නේ. අර ඔබ අහලා ඇති ඔය සංස්කෘත ශ්ලෝකයක් පරිවර්තනය කරලා කවියක් ලිව්වා මේ කුමාරතුංග මුනිදාසයන්. ඒ කවිය තියෙනවා ඔබ දන්නවනේ ප්‍රසිද්ධම කවිය මේ තෙරක් නොමැති කවි සයුරේ මහ බඹු කවි ආවිතරේ ඔහු රෙසි අමතක හැසිරේ මුළු ලොව ඒ දෙසට හැරේ. මහා බ්‍රහ්මයාටත් වගේ තරක් කවියට දීලා තියෙනවා. මහා මැවුම් කරුවා කෙනෙක් කියන්නේ. ඔහු රෙසි අමතක හැසිරේ. යාට ඕනේ යා මොකද කරන්නේ? මිනිස්සු ඔක්කොම මේ පැත්තට හැරෙනවා. මිනිස්සු ඔක්කොම ඔහුගෙන පිළිගන්නවා. ශෙලී කියවනේ වරක් කවියෝ කියන්නේ නිල නොලත් ලෝක පාලකයෝ කියලා. ඒ තරම් මහා උත්තම ස්ථානයක් සියලු කලා ව්‍යාපාරවල කවියන් කෙරෙහි විශාල ගෞරවයක් විශාල ආදරයක් තියෙනවා. ඉතින් මමත් කවියෙක් නොවුනත් මමත් හිතනවා මාතරත් ඔබ කියනවා වගේ කවියෙක් ජීවත් වෙනවා කියලා. ඒ නිසා තමයි මට ඔය කේකව කරන්න පුළුවන් වුණේ කියලා මම හිතන්නේ. දැන් අපිට අනුව ඔබ කවියෙක්. එන්නේ අපි විශ්වාස කරනවා ඔබ ඇතුලේ කවියෙක් ජීවත් වෙනවා වගේම ඔබ කවිය බොහොම ලස්සනට ඉසියුම් විදියට අදාළ තැන්වලට උපයෝගී කරගන්නවා කියලා. එහෙම නැත්නම් මේ ඔබෙන් හට්ටේ වල 아무තු සංගීතයක් අපිට ඇහෙන්න විදියක් නැහැ. එහෙම ඇතුලේ ඔබ ඇතුලේ එහෙම කවියෙක් නොඉන්නවා නම් ඒ කියන්නේ එතකොට දැන් ඔබට එකපාරටම මතක අහුවෙනවා ඇති කොහොමද ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණකරුවාගේ නිර්මාණ ඇතුලේ තිබිච්ච අමුත්ත. එතන හිටියා සමහරවිට ගද්දකාව රචකෙක් වෙන්න පුළුවන්, පද්‍යකාව රචකෙක් වෙන්න පුළුවන්, චම්පුකාව රචකෙක් වෙන්න පුළුවන්. කවුරු හෝ එතන හිටියා කියන විශ්වාසයෙන් තමයි අපි මේ කවි තෝරන්න යන්නේ. අපි යමු පළවෙනි කවියට. අපි පාසල යන කාලේ මගේ පාසල යන කාලේ කියලා ගත්තේ මේ කාලේ හරි වැදගත් 70 දශකයේ අගභාගයේ. මේ කවියෝ බිහි වෙච්ච. ඉතින් අපි කවියන් ගණනාවක් හිටියා. දැන් අපේ මුලින්ම අපි අනුප්‍රාණය ලබන්නේ එහෙම නැත්නම් අපේ මේ නිර්මාණාවේශය අවුස්සන්නේ මහගම සේකරයන් කිව්වොත් ඉවරදී. සේකරයන්ගේ නිර්මාණාවේශයට හසු නොවෙච්ච කලාවට සම්බන්ධ කිසිම තරුණෙක් හිටියේ නෑ. මේ අපි කලාවට හසු වුණා කියලා කියන්නේ ඔය පාසල යන කාලෙත් අපේ තිබුණානේ ඉතින් කියවීම, නාට්‍ය කිරීම ආදී දේවල්. ඒ නිසා මම එහෙම කිව්වේ. මොකද සේකර මහා දෙවියෙක් වශයෙන් අපි සැලකුවේ. කියන්නේ සේකරයන් කියන්නේ අපිට මහා කලාකරුවෙක්. සේකරයන්ගෙන් පස්සේ අපේ අවධානය යොමු වෙච්ච කවිකාරයෝ තමයි එකනේ පරාක්‍රම කොඩිතුවක්කු අනිත් එක්කන මොනිකාරුවන් පතිරණ. දැන් තවත් කීප දෙනෙක් කියලා නමුත් මම විලානේ ඔක්කොම කියන්නේ. ඉතින් මොනිකාරුවන් පතිරණ කිවිඳිය මට පෞද්ගලිකවත් විශේෂ වන හේතුවක් තියෙනවා. ඒකට පස්සේ කියන්න. මේ ඉතින් මම මුලින්ම තෝරගත්තේ එතුමියගේ මම ඉතා ප්‍රිය කරන කවියක්. දැන් මේ කවිය මේ අර කවිය ගැන මම හිතන විදිහත් වෙනසක් තියෙනවා. මම මේ කවියකින් මට ඉතින් මේ පණිවිඩ මේ එහෙම නැත්නම් කවිය වලින් මහා කතන්දර ඒව බලාපොරොත්තු වෙන්නේ නැහැ මම. මේ අර ඔබ කියන වචන පාවිච්චි කළේ ඉසියුම් කියලා අර වගේ තාම ඉසියුම් මේ හැඟීමක් මාතුල ඇති කරන්න පුළුවන්ද? මට දැනෙනවද මේ කවියෙකුගේ ප්‍රකාශනයේ මගේ මට විදුලි කොටනවාද මගේ හදවත මේ කවියක් කියවපුවාම. ඒ නිසා අර ව්‍යංජන ශක්තිය කියන එක මම බොහොම බලාපොරොත්තු වෙනවා මේ කවියෝයි. ඉතින් මේ මොනිකාරුවන් පතිරණගේ මේ විසිවසක ශේෂපත්‍රය කියන කාව්‍ය ග්‍රන්ථයේ එන කවියක් ඔබ කියන කවිය. දැන් එහි තියෙනවා මේ සොඳුරු විශ්වය සිසාරා සොයම් කොතන වේද ඔබට සරිලන උවම් පිටවන්ට නොහැකියෙන් ඔබ හදින් ඔබ තුළම මා නිදන් වන බැවින් විසල් මහා සාගරය සරිද ඔබ දිනෙන් දින වෙරළ දිවි දියව යන සිත් පුරා විඳගන්ට දිවි අසිරි මා සමග නොතබාය පියහසර පුරපසෙන් නැග දිලී එකරැයෙන් අවපසෙහි ගිලී යන සඳ ඔබද හද පහන්
දහසකින් එකලු කොට අවා අඳුරෙහි සැනින් කිමිදුවන කල් නොදැන උදාවන මැකී යන ඉන්ද්‍ර චාපයක පැහැසරණයද ඈත සිට මහද වෙත තත් සලන රුව සැඟව හඬ විදාලන සුළඟ ලංව සිටියදීත් නොවැටහෙන ඔබ ඇස පිනන නොතැවරෙන මීදුමද අලුත් සුසුමකින් පුරවාය හද නෑසෙනා නොපෙනෙනා සුවඳ ලෙස ඉතින් විශ්වය සිසාරා සොයම් ඔබට සරිලන උවම් තවවෙද ඉටු නොවී හද ශේෂවන පැතුම් නොයන ලෙස හැර දමා ජීවිතය නාද සත්සර සැදී පෙළ ගැසී ඔබද කිසිදාක නෑසෙන ගී දැන් මේ අංශු මාත්‍ර අංශු මාත්‍ර ඇගීමක් හැබැයි ඒක මේ කවිය කියවද්දී අප තුළ මේක වැඩෙනවා මහා පුදුමාකාර විදිහට මේ කියන්නේ යම් කෙනෙක්ගේ හිතගත්ත යම් කෙනෙක් මහත්සේ ආදරය කරන යම් පුද්ගල ප්‍රපංචයක් ගැන නෙවෙයි. ඇත්තටම මේ ප්‍රපංචයේ වචනේ හරියට හරි මම යදුවේ. පුද්ගල ප්‍රපංචයක්. කළුද සුදුද උසද මහතද මොනවද අපි දන්නේ නැහැ. දැන් අර නවකතාවක නම් අපි මවනවනේ මේ රූපේ මේ මෙහෙම කෙනෙක් කියලා. මේ හුදු මේ කිවිඳේ විතරයි දන්නේ කවුද මේ කියලා. ඒක විශ්වය වගේ. දැන් මම අර ඊට සමාන ගීතයකට තෝරගත්තේ නන්දාමාලිනී නැංගේ ඔය මේ අහස සේව බණන්තය කියන එක. හරියටම මේකට සම්බන්ධ කරලා අමාරුයි. නමුත් අර මට ඉන්නේ අර මේ ක්ෂුද්‍ර මේ අංශුව මේ චින්තන අංශුව මේ කෙනෙක් පිළිබඳව තියෙන මේ චින්තන අංශුව විශ්වය තරම් විශාල කළා. කියන මේකට උපමා නැහැ මට. ඉතින් මේක වා පුදුම මේක මේ මං හිතන්නේ ඕනෑම කාලයක කිව්වහම මේකට කාලයක් නැහැ. ඒක ඊළඟ විශේෂයි. මොන කාලයකද මේක 60ද 70ද 80ද 90ද 2000ද 2040ද 2050ද කතන්දරයක් නැහැ. ඕන කාලෙක මේක ඇහුවොත් මට මතකයි මේ චින්තන අංශුව තුළින් මවපු හැඟීම ඒක මගේ මේ මොලේ රසායනිකයන් වෙනස් කරලා මුළු ශරීරයේම සමහර වෙලාවට රෝමෝද්ගමනය ගත කරන්න පුළුවන් ආකාරයේ චිත්ත ප්‍රවාහයක් මුදාහරපු කවියක්. ඉතින් කවියකට පුළුවන් ද එච්චර දෙයක් කරන්න. මට නැවත අහන්න තියෙන්නේ වජර මෙහෙම ඇත්තට පුළුවන්ද මම නැවත මේ කියමින් මං අහන්නේ කවියකට එහෙම දෙයක් කරන්න පුළුවන්ද? කවිය අසල අපි නතර වෙනවා නම් සාර්ථක කවිය සහ කවියා එතන බිහි වෙනවා. අපි මොහොතකට එක සැරේට මේ අකුරු අතර හිර වෙනවා නම් සාර්ථක කවියා කවිය එතන පහළ වෙනවා. හොඳයි අපි පළවෙනි කවියට පළවෙනි ගීතය දැන් නාමු අද ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සපයන ඉන්දුනාත් නන්දසිංහ ප්‍රමුඛ සංගීත ශිල්පීන් එයට දායකත්වය එකතු කරනවා. හේමන්ත අපුආරච්චි සහ ඉනෝකා අහංගම ගැයුම් හඬ එකතු කරાવી කවි 10ට ඇහෙන ගී 10 අලංකාර කරමින්. සියුබ අනන්තයි සයුර සියුබ අනන්තයි අහස සියුබ අනන්තයි සයුර සියුබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබ මේ පමණයි
අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබ මේ පමණයි ඔබ අනන්තයි අනන්තයි අඩසඳක් සැඟවින තැනත් ඔබ රළ පිලක් පිරලෙන තැනත් ඔබ සිසිලසක් දනවන තැනත් ඔබ උණුපුමත් ගෙන දෙන තැනත් ඔබ අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබ පමණයි ඔබ අනන්තයි 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 අපි කවි තෝරමින් ඉන්නේ. පළවෙනි කවිය අපි තේරුවා. දැන් දෙවෙනි කවියට අපි එනවා. තවත් ලස්සන කතාවක් ඒ කවිය ඇතුලේ තියෙනවා. ලංකාවේ කුරුල්ලෝ වර්ග ඉන්නවලු ලංකාවේ 375ක් විතර. 375න් 208ක් ලංකාවට එන අය. ඒ කියන්නේ සංචාරක පක්ෂීන්. අනිත් අය තමයි ලංකාවේම අය වෙනවා කියලා කියන්නේ. දැන් ඔය ගිරව් ඉන්නවා අය අතර. ගිරව් අතර කට්ටියම කැමති මාළ ගිරව්ට. මාළ ගිරව ගැන කතා කරන්න මේ කවි නිමිත්ත අපිට හදා ගන්නත් පුළුවන්. මාළ ගිරවි පෙන්නලා වෙන කතාවක් කියනවා වෙන්නත් පුළුවන්. ඔව් මේක එහෙම එකක් තමයි. මේ රංජිත් මල්ලියාවලු කියන මේ ඊටාම විශිෂ්ට කාව්‍යකාරයා. මම බොහොම ප්‍රිය කරන ඔය කවි වලට. මේ ඔහුගේ කවි පොතෙන් ගත්ත කවියක් මේ කවි පොත තමයි මේ මංගල දියවර කියන කවි ග්‍රන්ථයේ. එහි තමයි ඔය මාළගිරවි කතාව එන්නේ. හැබැයි ඔබ ඔය කියන වර්ගයේ ගිරවියක් ගැන නෙමෙයි මේ කියන්නේ අර අපි මේ ගිරවිට බොහොම ආදරේ අපි මේ සතු අර කියන වගේ අපි මේ මයිනන්ටත් වැඩිය සමහරවිට සැලලෙන්ටත් වැඩිය අපි ගිරවුන්ට ආදරේ. ඒක මොකද දන්නවද? මම දන්නේ නැහැ කොහොමද වෙලා තියෙන්නේ කියලා මේ අපේ ස්ත්‍රිය අපේ අනේකා අපි බොහොම කැමති ගිරව් කියලා අඳුන්වන්න. මම දන්නේ අර අචකචක් ගානේ ඉඳද එහෙම වෙන්නත් බෑ. මොකද එහෙම ඉඳත් බෑ. මොකෝ හේතුවන්නේ අර සින්දුකුත් තියෙන අර රසාහාර කවලා රංකූඩුවේ තමලා ඇති කරන්න ගත්ත මාළ ගිරවි. තාම ජනප්‍රිය ගීතයක් එම්.එස්. ප්‍රනාන්දු මහත්තයා. ඉතින් ඒ වේදිත් කියවින්න ඔක්කොම මේ අර ස්ත්‍රී ගැන තමයි. තව තනක් මතක කරගන්න මේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා කියන්නේ මාළගිරවියේ අපේ දියුල් කියන සින්දු. ඒ වගේ මේ හරි මේ ඇත්ත වශයෙන්ම මේ ගිරබව මේ ගිරවිව බොහොම ප්‍රබල රූපකාර්ථ මවන්න අරගන්නවා මේ. හැබැයි මම ගත්තේ මේ කවිය ඊට වඩා හරීම ඒ කතන්දර අස්සේ මහා ගැඹුරක් කුත් ප්‍රකාශයට පත් කරන සරල කවියක් විදිහට. මේ බලන්න මේ කියන්නේ දැන් මේ එක්තරා ආකාරයකින් අපි හරිම උත්කර්ෂයට නංගනවානේ අනියම් ප්‍රේමය. අසම්මත ප්‍රේම ඔක්කොම එක ඇත්ත කතාවකුත් තියෙනවානේ. ඒ තමයි මේ අපේ ජීවිතවලට ආලෝකය සපයන භාර්යාව.
එහෙම භාර්යාවන් ඉන්නවනේ වජර. හරිම ඒ ගොල්ලෝ ගැන අපි ටිකක් කියනොත් අඩුයි දුවද මන් දන්නේ. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම අපේ ජීවිතේට මහාම ශක්තිය සපයන්නේ ඒගොල්ලෝනේ. දැන් මම නම් දන්නවා මගේ භාර්යාව නැත්තම් මම නැහැ. කියන්නේ මට බුත් කරගන්න බෑ. මේ භාර්යාව නැතුව. ගොඩක් මහත්තුරුන්ට එහෙම තමයි. එහෙම තමයි මම නම් එහෙමම තමයි. ඉතින් මේ ඒක නිකම්මත් නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ ඒ තිබෙන සබැඳියාව මම නම් හිතන්නේ ඒක සසර සබඳතාවක් කියලා. ඒ තිබෙන අවබෝධය ගනුදෙනුව මේ ජීවිත ගමනය කෙරෙහි මහ විශාල බලපෑමක් කරලා තියෙනවා. ඉතින් ඒකට කෘතඥ වෙන කවියෙකුගේ හද කම්පණය වෙන හැටි මේ ප්‍රකම්පන ස්වරය තමයි අපිට ඇහෙන්නේ මේ වදන් විදියට. ඒකයි කියන්නේ. වදන් වලට කවිය දාලා නෙමෙයි. යාගේ හදවත කම්පන වන තරංග වලට යා පුළුවන් උත්සාහයකින් දාපු වචන මේ තියෙනවා. එහෙමයි. ඒ බලන්න. නුඹ මාල ගිරවි. ගලරන් පබළු මාල නැති. වාස ගමම පමණක් මේ සියවසෙත් වෙනසක් නැති. හෙට්ටි වීදියට නුදුරැති කන්තෝරුවට පියාඹන මාලයක් අරන් දෙන්නයි කිසිදාක මුවින් නොදුළුණු. කච්චපුර නපුරු මන්තර ගැන මටත් කියා දෙන මුතු දසන් හුයක අමුණා හසමාල මගලෙහි පලඳන. මාලවල සුපිපි මල්කම් කල්්‍යාන කතා නොයිවසන. අර කචාච කතා නෑ ගිරව් එන ගමන් සල්පිලේ බැස පොඩිපුතුට පොතක් තෝරන වෙනස් කරනවා හරවනවා. ඒක යනවනන් යන්න ඒත් පුතාට පොතක් කරන්න දරුවට පොතක් හොඳකට පොතක් කරන්න දෙන්න පිස්තොලක් අරන්දෙන නෙමේ. කෙලි තරුව තක්සලාවේ තප්පරය පවා හැඳිනුව පිරිමදින මගේ අත්තටු ඉගිලෙන්න නුඹ ඉරාගෙන. මිදී රම්‍ය වාසෙන් මා සමග මෙදුර සපැමින ප්‍රේමයේ කඳුළු ගන්තෙර සුබ සුරම්‍ය වාස තනවන. කියන්නේ එහෙම භාර්යාවරු ඉන්නවා ඇත්ත වශයෙන්ම. කියන්නේ එයාට ඕනේ නෑ මාල. මොන හරි ගන්නවා නම් ගන්න යාර ගෙදරට ප්‍රයෝජන වෙන්නේ ඒකට තමයි. සල්ලි විදා කරන්න කිව්වොත් විදා කරන්නේ. සාරි ඉල්ලලා කරදර කරන්නේ නෑ. එහෙම ඉන්නවා. ඉතින් මං හිතන්නේ මේ කොතක් කතාව ගැන ලියවෙච්ච කවි සහ ගීත වුණත් හරි අඩුයි. ඉතින් මම හිතනවා මේක මට හරි සමීපයි. කියන්නේ තරාකාරයකින් පෞද්ගලිකවත් මම බොහොම ප්‍රිය කරනවා. මල්ලියා වඩුගේ මේ කවි වල මේ වගේ අමුතු මේ තියෙන අර හරිම අර ප්‍රකාශන ව්‍යක්ත භාවයක්. ඒවා මේ දැන් ඒවා මේ කාව්‍යෝක්ති වගේම තියෙනවා මේ ජීවිතයට හරීම දැනෙන ඒක එන්නම අර අව්‍යාජකම උඩ හරි අව්‍යාජයි. කියන්නේ අර කවි කියලා වෙනම වගුලක් කරන්න යන්නේ නැහැ. මේ අර මාර කලින් කිව්වාගේ ඒ ඔහුගේ ප්‍රකම්පනය ගැන ඔහු ලියනවා මේ ඒක හරිද වැරදිද ප්‍රශ්නයක් නැහැ මේ. ඒ නිසා ඒක හරි අව්‍යාජයි. ඒ නිසා අපිට ඒක දැනෙනවා. ඔහුගේ ස්වභාවය පුද්ගල ස්වභාවය ගත්තයින් පස්සෙත් හරි එහෙම කොහොම සරල අව්‍යාජ මට හම්බෙන්නේ නැහැ. අපිට හම්බෙලා තියෙනවා. හම්බෙලා තමයි ජීවිතේ දැකලත් නැහැ. මම හිතන්නේ මම දැකලා නැහැ. මට හම්බෙලා නැහැ. දැක්කොත් එහෙමද? ඒ උතාම අනතිමානී ගුණ තියෙන මිනිස්සෙක්. ඉතින් මේ මාළගිරවියගේ කතාව ගොඩක් දෙනෙකුට සමීප කරගන්න පුළුවන්. ඔබටත් ඉන්නවා මාළගිරවියක්, මටත් ඉන්නවා මාළගිරවියක්. මේ ගිරවි එක්ක තියෙන සබඳතාවයේ තරම අපිට විවිධ තැන් ඔස්සේ මනින්න පුළුවන්. පුද්ගල සාර්ථකත්ව ප්‍රකාශන ඔබේ කතාව ඇතුලේ ඔබේ මාළගිරවිය පිළිබඳව සහ ඔබ පිළිබඳව මැනුම් කරන්න පුළුවන්. ඒ සමීප කතාවක් තමයි ඔබ කියන්නේ. මේ කතාවේ සමීපත්වය නිසාම තමයි ඔබ අපට දෙවන කවියට අදාළ මේ දෙවන ගීතය තෝරා දෙන්නේ.
දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියේ නුඹයි ඒ අම්මා අහසමෙන්ලත් චෝදනා පොළොව මෙන්දුක් උහුලනා අහසමෙන්ලත් චෝදනා පොළොව මෙන්දුක් උහුලනා මෑණියන්ගේ සෙනෙහසින් මුල්වරට ඉපැදීලා සොඳුරියේ නුඹේ සෙනෙහසින් හිමි ලොවෙහි රජවීලා දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියේ නුඹයි ඒ අම්මා සිතට සැනසුම් කල්පනා ගෙනෙන බාධා වාසනා සිතට සැනසුම් කල්පනා ගෙනෙන බාධා වාසනා තනාටත් මහලයක් පිවිතුරු සෙනෙහි ගං තීරේ සොඳුරියේ නුඹේ රුව මවාගමි මහද මන්දිරේ දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියේ නුඹයි ඒ අම්මා මානව සිතුවිලි නිරන්තරයෙන්ම ගලා යනවා. දැන් ඒක හරියට අපේ සංස්කෘතික ජීවිතය වගේ. දවසින් දවස පෙනෙන්න නොපෙනෙන විවිධ ප්‍රවාහයන් වලට නතු වෙමින් අපි ගලාගෙන යනවා. දැන් ඒ ගලාගෙන යන ජීවිතේ කොයි තරම්නම් දේවල් වෙනස් වෙනවද? අලුත් අත්දැකීම් හම්බ වෙනවද? අපි එනවා ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා තෝරා දෙන තුන්වෙනි කවිය අහන්න. පොඩ්ඩක් කැනඩා වජිර මේක වජිරේ මට කිව්වා මේක මේ කවි පොතක් තියෙනවායි කියලා. හැබැයි මම දැක්කේ මේ Facebook එකේ. ඇත්ත වශයෙන්ම මම මුහුණු පුතේ යාවජීව සමාජිකයෙක් නෙමෙයි. නමුත් මම ටිකක් අන්තර්ජාලය පරිශීලනය කරන කෙනෙක්. ඒ නිසා සමහරවිට ඔය හිටි ගමන් ওই පැත්තට පොඩ්ඩක් ඔය කේකේවට උඩු දාන වෙලාවක මම මේ අන්තර්ජාලය දැක්කේ මේ කවිය ඇත්ත වශයෙන්ම. රුවන් බන්දු ජීව කියන කවිශාලීව මේක. මම දන්නේ නැහැ විශාල කවියේ කොටසක්ද කියලා. හැබැයි මේ අන්තර්ජාලයේ තිබිච්ච කොටස හරි වැදගත්. මේ මම කියලෙන්නම්කෝ ඒක. ඇල හොඳින් හැඳ පැලඳ ඇවිදයයි කුඹුරු මැද. වැව අරහි නිදි නැතුව මේ ඇඳුම් මහපු බව කිසිම වී කරලකට ඇල කියා නැත තවම.
මට මතක විදිහට මීළඟ මීවිත කවි පොතේ ආපු කවි. එහෙමද? මට මතක විදිහට. බොහොම ස්තුතියි ඒක මතක් කරලා මම එච්චර දන්නේ නැහැ. මේ මට මේක තෝරගන්න තව හේතුවක් උනේ ඒකට පිළිතුරු වශයෙන් දිනුෂා කුමාරි විජේරත්න කියන කිවිඳිය. ඇයගෙත් කවි පොතක් තියෙනවද මම දන්නේ නැහැ. ඇය මට මොකද? ඇය දුන්න පිළිතුර ඇය කියනවා පැහැමකා කළුසේල බරදරා ගත සරස ඇලට හැඩ පුරවන්න වැවට මදි නොකියන්න සෙනෙන් පිරි දියවර ලොබ සිදා දුන්නු වග මේ ගෙයත් කිසිදාක කියනු නැත ගොයමකට. මේක අවසයි ඇත්තට වෙන්නේ අපි අර කියනවානේ අපේ සම්ප්‍රදාය තියෙනවා වජිර මේ අතින් දුන්නු දෙයක් ඊළඟ අතර දැනගන්න තියන්න එපයි කියලා. ඒ නියම දීම එහෙමනේ. අපේ පරිත්‍යාගයේ අපි කරපු අර සරලව කිව්වොත් ඒ වැඩකාරෝ කියන්නේ නැහැනේ අපි යෝග කලේ. අපි නම ගහගන්න යන්නේ නැහැනේ. මේක අදට ගැලපෙන්නේ අදත් ඒ පරිත්‍යාගය. එතකොට ওই බොහෝ දේවල් අපිට හරි පේන්න තියෙනවා. හැබැයි ඒව එක ලේබල් එකක් තියෙනවා නේද? බලන්න අර මම ළඟට ඉතලසන ළඟද කිව්වා මේ අපි කියනවනේ අර කැමරාවක් නැති තැනට ආධාර ගලන්නේ නැහැ කියලා. පරිත්‍යාගයක් අපි දෙනවා නම් කොහේ හරි අපි මනසෙන් තියෙනවා කැමරාවක් ඇති කියලා. දැන් සාමාන්‍යයෙන් ඔක තව සංශෝධනය කරන්න පුළුවන් කැමරාවක් නැති තැනට වැටලීම් නිලධාරීන් යන්නේ නැහැ වගේ. ඒ වගේ නෑ අනික දැන් මං කියන්නේ ඉතින්ට විතරක්වත් නෙමෙයි. මම දන්නේ ඒක මම මේක දොස් කියනවා නෙමෙයි. දැන් මිනිස්සු මොනවා හරි තාම දෙයක් සුළු දැන් අපි හිතමු ඔහුට කෑමක් හම්බුනේ කියලා. ඒකේ පින්තූරයක් කරන් දාන අන්තර්ජාලේ. මම අහන්නේ ඒක මේ හිතන තරම් අහිංසකත් නෑ වැඩි. කියන්නේ ඊළඟට ඔය තමන් කරන දේවල් ඒවා ලොකුවට අර මේවා කරලා මට තේරෙන්නේ එහෙම ඒ ජීවිතයේද නැද්ද කියලා ඒක. දැන් මේ රුවන් බන්දු ජීව සහ දිනුෂා කුමාරි විජේරත්න ප්‍රශ්න කරන්නේ මෙන්න මෙතන මේක මේ ඇල හොඳින් හැඳ පැළඳ ඇවිදියයි කුඹුරු මැද වැව අරහි නිදි නැතුව මේ ඇඳුම් මාපු බව කිසිම වී කරලකට ඇලගිය නැත තව. මේ ළමයා කියනවා මේ ගියත් කිසි මේ මෙච්චර දියවර කරන්න මේ වැස්ස අරන් දුන්න මම හැබැයි ඒකත් කියලා නැහැ මේ එයයි කලේ කියලා. එනිසා කියන්න ඕනේ නැහැ කියලා. දැන් මේක ඇත්ත වශයෙන්ම අපිට අද මේ කුඩා කවි ඛණ්ඩ දෙකෙන් විශාල සමාජ යථාර්ථයක් කියනවා නේද මේ අපි ජීවත් වෙන වජිරයි මමයි ජීවත් වෙන අපේ සංගීත සහෘදයෝ ජීවත් වෙන මේ මම හිතන්නේ ඒක අපි ලංකාව කියලා ගන්න තෝ අපි ලෝකේ හරි විශ්වය හරි කියලා ඒකේ ස්වභාවයම තියෙනව නේද හරි නිකන් මේ මොකද ඒ වෙලා තියෙන්නේ ඊළඟට අර ඒවට ඒ ගෞරවය ලබන්න ඕන එක්කෙනා එහෙම කලබල වෙන්නේ නැහැ. ඒව කරන අය අදත් ඉන්නවා ඒගොල්ලෝ එහෙම කළාද නැද්ද දන්නේ නැහැ. අර වම් අතින් දෙන දේ දකුණත දන්නේ නැති ඒ සම්ප්‍රදාය අනුගමනය කරන මිනිස්සු හරියට ඉන්නවා. එතකොට මේ අනිත් පැත්තෙන් කම්සාල මහා මේ ඒ කියන්නේ එක්තරා ආකාරයකින් මේ ප්‍රචාරයට නතු වෙච්ච ලෝකයක් මම හිතන්නේ. අර කියනවා ප්‍රචාරයේ බලය වගේ දෙයක් කියලා. මේ ඉතින් එහෙම එකක් දෙන කෙසේ වුවත් මේ කවියෙකුට සහ කිවිඳියෙකුට මේ සමාජ යථාර්ථයේ බහ කරලා පෙන්නන්න පුළුවන්. නිර්දේදී. ඔව් පින් කරනවා විතරක් නෙවෙයි ගන්ටාරක් ගහන කට්ටියට වැඩි කියලා. තමයි තේරෙන්නේ. හොඳයි කොහොමද මේ වාදය සහ ප්‍රතිවාදය ගැටෙනකොට බිහි වෙන්නේ සංවාදය. ඇත්තටම මේ රුවන් බන්දු ජීව කියලා කියන අති දක්ෂ තරුණ කවියා. තාම දක්ෂ කවියෙක් ඔහු. දිනුෂා කුමාරි කියන කිවිඳිය. මේ අය මේ වාද කරමින් සංවාද කරමින් ගොඩනගන්න හදන්නේ මේ අපේ ඇහැට අහුවෙන ලෝකය. අපි ඒ කවියන්ට මල් තබා තුන්වෙනි කවි පන්තියට අදාළ තුන්වෙනි ගීතයයි අහන්නට සැලසෙන්නේ. වජිරට පොඩ්ඩක් කියන්න දෙන්න මම මේ ගීතය මේකට එච්චරම හරියටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් කියන්න මම අතිශය ප්‍රිය කරන ගීතයක් ඔය අපේ දර්ශන රුවන් දිසානායක කියන අපිට ඉන්න තරුණ විශිෂ්ට සංගීතඥයා ඔහු නිර්මාණය කරපු අමරසිරි පිරිස් මේ ගීතය ගායනා කරන්නේ හරිම දාර්ශනික අදහසක් ප්‍රකාශයට පත් කරන ගීතයක්. මේකත් එක්ක හරියටම යන්නේ නැහැ. නමුත් අපිට ආසන්න වශයෙන් රස විඳින්න පුළුවන් කියලා මම හිතනවා. මේ මට මතකයි මේ ගී එකතුවේ සියලු මේ
සංගත තැටියේ සියලු ගීත නිර්මාණය කරේ දර්ශන රුවන් දිසානායක මට මතක විදියට. තාම මිහිරි මට හිතෙනවා මේක අපිට කොහේ හරි තැනක් ගලප ගන්න පුළුවන්. ගඟ ගලා යදින් අතීතේ උල්පතින් පැන නැග ඉම නොදන්නා අනාගතයට ගඟ ගලා යදින් නවතින්න ඔබ මේ තොටමුණේ සරලි හසරලි මුවග නංවා වියරු පියකරු ගැඹුර හංගා අයාලේ අන ගඟ ගලා යදින් නවතින්න ඔබ මේ තොටමුණේ අයාලේ යන ගඟ ගලා යදින් දිලන කඳු ඇටි නිම්න හැරදා නිසරු නිරස සයුර සොයලා මුලාවී යන ගඟ ගලා යදින් නවතින්න ඔබ මේ තොටමුණේ අයාලේ යන ගඟ ගලා යදින් ගඟ ගලා යදින් අතීතේ උල්පතින් පැන නැග ඉම නොදන්නා අනාගතයට ගඟ ගලා යදින් නවතින්න ඔබ මේ තොටමුණේ අද අපි කවි 10ට ගී 10ක්
තෝරනකොට කවිවලට වැඩි ඉඩක් හැමදාමත් අපි වෙන් කරනවා මේ කවි එක්ක කාව්‍යකාරයෝ අඳුනා ගන්නට ලැබෙන ඉඩකඩ නිසාම අපිට දැන් දැනගන්න ලැබෙනවා මේ කවි පොත් හොයාගෙන ඔබ ගමන් කරනවා කියලා. මේ ඊටාම සුබවාදී ප්‍රවණතාවයක්. අපිට හරි සතුටුයි මේ කවි දැන් රුවන් බන්දු ජීවගේ කවිය කියනකොට රුවන් බන්දු ජීවගේ කවි පොත හොයාගෙන ගමන් කරනවා නම් ඒක තමයි වෙන්න ඕනේ. එතකොට මිනිස්සු කවි කියවන්න උනන්දු වෙනවා, කවි ලියන්න කවිය උනන්දු වෙනවා. ඒ දිරිමත් කිරීම උන්ට හරි වටිනවා. අපි අද කවි තෝරන්නේ ජයන්ත චන්සිරි නිර්මාණකරුවා එක්ක. ඇත්තටම මේ ජයන්ත චන්සිරි නිර්මාණකරුවා කිව්වහම ගොඩක් දෙනෙක් දන්නවා සිනමාකරුවා, නාට්‍යකරුවා. එතකොට එහෙම අඳුනාගෙන ගියයින් පස්සේ ගීත රචකයා කියලා කියන්න පුළුවන්. ජයන්ත චන්සිරි කියන පත්තරකාරයා කවුරුත් එච්චර අඳුරන්නේ නැහැ. ඒකට හේතු තියෙන්න පුළුවන්. හැබැයි අපි හැමෝම ක්ෂේත්‍රයේ ඉන්න අය දන්නවා මේ ජයන්ත චන්සිරි කියලා කියන හොඳ පත්තරකාරයෙක්. හැබැයි මේ කවිය ඇතුලේ ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට හිතෙනවා මේ ඇයි ඔබ මේ පත්තරකාරයෙක් විදිහට අඳුන්වන්නේ නැත්තේ කට්ටිය. අර සුනිල් මාධව ප්‍රේමතිලක මගෙත් එක හිටිය සගයා අපේ පත්තරේ. ඔහු ලිව මගේ පොතකට පසුවදන. මගේ නාට්‍ය පොතකට පසුවදන ලිව්වා. ඒ පසුවදනේ ඔහු කියනවා ඔයකට උත්තර දීලා තිබුණා ඔහු. ඔහු කියලා දෙනවා මේ ජයන්ත පුවත්පතකට විශාල වැඩි කියලා. ඉතින් අර දැන් මම ඇත්තටම අපේ ආයතනයට පින් සිද්ධ වෙන්න තමයි මම ඔය මේ මට නිදහස අවකාශ ඔක්කොම දුන්න නිසා තමයි නිර්මාණ කරන්න හම්බුනේ. ඒ අර නිර්මාණත් එක්ක තමයි මගේ නම වැඩිපුර කියන්න පටන් ගත්තේ. ඉතින් ඒකෙන් මම හිතුවා අර යටපත් වුණා ටිකක්. දැන් ඇත්තටම කොහොමත් මේ දිවෙන පත්තරය කියලා කියන්නේ පොඩි අමුතු පත්තරයක් නේ දැන්. විශේෂයෙන් අපි වෙල්කම් මහත්තයට නිමල් වෙල්කම් මහත්තයට ඒ ගෞරවය දෙන්න ඕන. මේ මොන දේ තිබුණත් ඒ ගමන හරියට දැනගෙන ඒ පාර යනවා කියන විශ්වාසය මිනිස්සුන්ට තියෙනවා. මම හිතන්නේ ඒ දිවයින පරම්පරාවටත් ඒක තියෙනවා. උන්ගේ මතය, උන්ගේ අදහස හරි ඍජුයි. ඒක නිසා තමයි මම හිතන්නේ මේ කවියටත් මේ ඉඩක් දෙමින් මේ පත්තරකාරයට සාධාරණය කරන්නේ. ඔව් ඇත්ත වශයෙන්ම මේ දිවයින කියද්දිම ඉඩම්කාරයක් කියනවා දැන් මේ කවියේ හිමිකරුවා. දයාසේතු ගුණසිංහ. එතුමා තමයි ඒ කාලේ අපේ නියෝජ්‍ය කර්තෘවරයා. අපේ ප්‍රධාන කර්තෘවරයා එඩ්මන්ඩ් රණසිංහ මහතා. නියෝජ්‍ය කර්තෘතුමා තමයි මේ දිවයිනේ මේ විරදා සංග්‍රහයේ මේ දයාසේතු ගුණසිංහ. ඒතර මම 82 තමයි මම බැඳෙන්නේ මේ දිවයිනට මේ උපකර්තෘවරයෙක් විදියට. දැන් අර ඔබ මරු කතාවක් කරේ සර කවි පොත් හොය ගියාගෙන යනවා කියලා දරුවෝ. මේ පාඨකයෝ. ඔව්. මේ මම කවි කියුවට කවි පොත් හොයාගෙන කියලා කියවපු කෙනෙක් නෙවෙයි. මම මුල්වරට කවි පොත් හොයන්න පටන් ගත්තේ මේ මහත්තයින්ද. මම අපේ නියෝජ්‍ය කර්තෘතුමා නිසා. මම ගිහිල්ලා දවසක් මේ කවිය මට කියවන්න හම්බුනාම මම ගිහිල්ලා කිව්වා කුරුසිය මහත්තයාගෙන් මේ මට මේ පොත දෙන්න කියලා. කියලා මට පොතක් දුන්නා. මලක තාම තියෙනවා පොත. මේ නවන්දියම් සිදුහත් 1982 කාලේ මේ කියන්නේ අපි මම දිවින පත්‍රයට බැඳිච්ච මුල්ම කාලේ. එතුමා ලිව්වා මේ ඉතර ගිය පොඩි දුවට කියන කවිය හරි ප්‍රසිද්ධ වෙනවා. දැන් මම ඒක ප්‍රසිද්ධ තමයි මේ ගත්තේ. දැන් එතුමා මේ කවිය රචනා කරන කාලේ තිබිච්ච යථාර්ථය අද පුදුමාකාර විදිහට ප්‍රකාශයටපත් වෙන කාලේ. ඒ කියන්නේ මේක කියන්නේ මේ අපේ රටේ දරුවෝ බොහෝ බටේ රටවලට අරන් ගියානේ කුඩා කාලේ. මේ හදාගන්න කියලා. විශේෂයෙන් ස්වීඩනේට. දැන් මම පත්තරේ ඉන්න කාලෙත් මම දන්නවා අවස්ථා ගණනාවකම ඔය අවුරුදු කීපයක ඔයගොල්ලෝ වගේ ආයතනක් දන්නවා ඇති මේ ඒ දරුවෝ ලොකු වෙලා දැන් ලංකාවට එනවා. අම්මා තාත්තා හොයාගෙන. විශේෂයෙන් අම්මා හොයාගෙන. එහෙම හම්බෙච්ච අවස්ථා කීපයකුත් එකිනෙකා මුණ ගැහෙන අවස්ථා කීපයකුත් ඒ ප්‍රවෘත්ති වලට බහුවේ කාලේ අපි දැක්කා. දැන් මේ කාලේ හරි දැන් ඒ කියන්නේ මේ 82 අය දැන් බොහොම තරුණ වියත් බොහොම වියපත් මට්ටමට ඇවිල්ලා ඒගොල්ලෝ එනවා හොයාගෙන. හැබැයි මේ කවියා දැක්ක විදිය ඒ කාලේ සහ මේ දරුවන්ට ඇයි ඉතින් එහෙම යන්න සිද්ධ වෙන්නේ? මේ මව්වරුන්ට ඇයි මේ තමන්ගේ දරුවෝ එහෙම වෙන කාට හරි දෙන්න සිද්ධ වෙන්නේ ඇයි? ඒක ඇතුලේ තියෙන මාළු කතන්දරයක්. සමාජ ආර්ථික දේශපාලනික වශයෙන් පුපුරවා හැරෙන මහා කතාවක් තියෙනවා.
හැබැයි මේ කවියයි කොහටවත් දොස් කියන්නවත් ඒවා ගැන විවචනය කරන්නවත් යන්නේ නැතුව බොහෝම සානුකම්පිතව ඉතාම මානවවාදී පර්යාවලෝකයකින් මේ කාරණාව දිහා බලලා ඒ කාව්‍ය භාෂාවත් බිඳින්නේ නැතුව කාව්‍ය ධ්වනියට හානියක් කරගන්නේ නැතුව නිර්මාණය විශ්මය ජනක කවියක්. වැහැරී ගිය කුලේ නැත සොයහනක් සැදුනේ වේලී ගිය දෙතනේ නැත කිරිබිඳුවක් පෙරුණේ කපපවතින තුරු නොනිමෙන සුසුමෙන් සමු ගැනුනේ හිරු ගිලිහෙන මොහොතක නොබ මග අයින කරඳුනේ උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ වැදූ මවට නුඹ වැඩියක් වීද දුවේ දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ නැව් නැගිලා දුර රටකට යන්න දුවේ කියලා ඊළඟට එනවා මේ පෙර කළ මහා පින් මහිමෙනි මේ දෙස උපදින්නේ ඉපදෙනු මිස රැඳෙනා පින ඇයි නුඹ සතු නොවුනේ දරුවන් ඇස කඳුලින් ලය උණුවන මිනිසුන්නේ සිරිතින් ලොව කොතැනක වූ සැනහෙන් දියණියනි මතුයම් දිනක සිටිවිල්ලේ සිටින සඳ දෑතක පහස සිහිනක මෙන් දැනේවිද සිතියම් පොතින් ලොව විමසා බලන සඳ කඳුලක හැඩය මහසයුරේ දකීවිද පුදුම රූපකයක්නේ දැන් මේ අපිට පේනවා මුතු ඇටේ වගේ දැන් අපි එහෙම ගන්න පුළුවන් අපිට ඒක රූපකයක් තමයි හැබැයි කවිය මෙතන අරගන්නේ කඳුලක හැඩය මහසයුර ලංකාව යට පේන්නේ මේ කඳුලක හැඩේ මේ රූපකේ මම ඊට කලින් කවදාවත් අහලා තිබුණේ නැහැ කාව්‍ය රූපකයක් විදිහට ව්‍යාසන ගුණසිංහයන්ගේ තියෙන විශිෂ්ටත්වය කියන්නේ ඔහු මේ වැඩේට බැස්සට පස්සේ අර අපි ආවේ. ඒ කියන්නේ දැන් කවියා මේකට ආවේශ වුණාට පස්සේ ඌට මේවා එන්නේ ඉබේ. ඒ එන එක හරියටම හරි. ඉතින් මම හිතනවා මම පුදුමාකාර සාකම්පනයක් ඇති කරනවා මේක අදත් මේක කියවද්දි. ඉතින් මේක මං හරියගේ මේක හුදු මේ කවියෙන් එහාට ගිය මහා යථාර්ථයක් තියෙනවා කියලා මම ඉස්සෙල්ලා කිව්වේ. මේ ඒ මිනිස්සු ඒ දරුවෝ අපි දැක්කා සාල ප්‍රමාණයක් ආවා. ස්වීඩන්ට පස්සෙකුත් තිබුණානේ. මම ස්වීඩන් ගිහලා දෙනවා. ඒ ස්වීඩන් මගේ යාළුවා නාට්‍යකාරයෝ ඉන්නවා මගේ මිත්‍රයෝ. ස්වීඩන් අය ඉන්නවා මේ ඒගොල්ලෝගේ තියෙන ප්‍රශ්නයක් තමයි අර මේ දරුවෝ නැහැ. ලොකු හේතුවක් තියෙනවා ඔය ස්ටොක්හෝම් පැත්තේම මේ දරුවෝ ලැබෙන්නේ නැහැ. හරි මොකක්ද සහ අයගොල්ලෝ අනිත් එක මේ අරංගිය දරුවන් තාම හොඳින් රැක බලාගෙනත් තියෙනවා. එහෙම හේතුත් තියෙනවා. මොකද ආපු අය අපි දැකලා තියෙනවා මේගොල්ලෝ හරිම පෙනුමෙන් ටක් ගාලා වෙනස් කරලා. ඒ පවුලත් එක්ක ආපුවම මේගොල්ලෝ සම්පූර්ණ වෙනස්. දැන් කොහෙ ගියත් අපේ පාට වෙනස් වෙන්නේ නැහැ නේ. අපේ ඥානෙ නේ තියෙන්නේ. අන්න හොඳ වචනයක් කියුණා. අපේ ඥානෙ නිසා වෙන්නේ නැති අම්මාව හොයාගෙන ඉන්න හිතෙන්නේ. නේද? නැත්නම් ඕනේ නැහැ හොයන්න. ඇයි ඒක වැදුවට හැදුවේ නැහැ. නමුත් අපි නේද එහෙම හොයන්නේ. අපේ තියෙන හැම එකක් මොන සැපකින්දත් අම්මා හොයාගෙන එන්න මේ හිතන එක. ඒකත් හරිම මේ මන්ද නැහැ මම ඒක ටිකක් දැන් ලෝකෙත් ඔය දරුවන් හදා ගන්නවා කියන එක එතරම් දුලබ නෑ. ඒ තුන්වෙනි ලෝකේ රටවල කොහොම අර යනවා ළමයින්. එම වැඩි අහලා නැහැ වෙන රටවල එහෙම හොයාගෙන එනවා කියලා. මේගොල්ලෝ එනවා අපි අම්මා හොයාගෙන. මට බරක් මං පත්තරේ නෝට හම්බුණා එහෙම හොයාගෙන ආපු යුවලක් ලංකාවේ ස්වීඩන් නෙවෙයි වෙන රටක තරුණයක් සහ තරුණයා සුදු තරුණිය අපි දැක්කම යනවල මේ අපේ කෙනෙක් කියලා. සිංහලේ අමාරු කතා කරන්නේ. හැබැයි යාට පුදුම වුණාවක් තියෙනවා. හැබැයි ඒක හිව මත උදවල යාට හම්බුනේ නැහැ. හොයාගන්න බැරුව. ඒ හොයාගන්න බැරුව. ඒ හොයාගන්න බැරිල ජීව අවස්ථාවක් තියෙනවා. හොඳයි අපි දාසෙන් සහ මේක බේස් කරගෙන ගුණදාස කපුගේ ෂෝරින් මේකම ගීතයකින් නැගුවා. ඒක ඊළඟට අපි දැන් ඔන්න දැන් මට මේ මම බය හිටියේ අර මේ හරියටම ගැලපෙන්නේ හොයාගන්න බැරි වෙයි කියලා. මෙන්න තිතට ගැලපෙන දින්දු. ඒ කියන්නේ මේකම ගායනා කළා කපුගේ ෂෝරින් මේ ගීතයකට. හොඳයි. ඒ සාම්‍ය ගොඩනගමින් අපි එනවා 4 වෙනි කවියේ 4 වෙනි ගීතය අහන්න.
යලී ගිය දෙතනේ නැත කිරිබිඳුවක් එරුණේ වැහැරී ගිය උකුලේ නැත සුවයහනක් සැදුනේ කප පවතින තුරු නොනිමෙන සුසුමින් සමුගැනුනේ ඉරුගිලිහෙන මොහොතක නුඹ මග අයිනක රැඳුනේ පිරකල මහා හින් මහිමිනි මේ දෙස උපදින්නේ ඉපදිනු මිස රැඳෙනා පින ඇයි නුඹ සතුනුනේ දරුවන් ඇස කඳුලින් ලය උණුවන මිනිසුන් සරණින් ලොව කොතැනක සැනහින් දියනියනේ මතු යම් දිනක සිතුවිල්ලෙන් සිටින සඳ දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද සිතියම් පොතෙන් ලොව විමසා බලන සඳ කඳුලක හැඩය මහා සයුරේ දකිවිද උපමා රූපක දීපක ගුණයන්ගෙන් යුතු කවිවල රුව ගුණ අරුම විමසමින් යන ගමනයි කවි 10ට ගී 10ක් වැඩසටහනේදී අපි හොයාගන්න උත්සාහ කරන්නේ. ඒ ගමනේ යම් යම් තැන්වල අපි නතර වී ගිමන් හරිනවා. ගිමන් හරමින් ආයෙත් ගමන් ආරම්භ කරනවා. දැන් කවිය ළඟ අපි නතර වෙන්නේ ඇයි දැන්? අද ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට කවි 10ක් අපිට තෝරලා දෙන්න කියලා කිව්වයින් පස්සේ ඔබ 10ක් තෝරනකොට ඔබේ ගාව මේ කවිය නතර වෙන්නේ ඇයි? ඒක තමයි අපේ කතා නිමිත්ත බවට පත් වෙන්නේ. අපි පස්වෙනි කවියට එමු. ඔව්. ඒ කතා නිමිත්ත. දැන් මේ සඳහා මා තෝරාගත්තේ මේ ජන කවියක්. ජන කවි දෙකක්. ජන කවි යුගලක් කියන්න පුළුවන්. දැන් බජර මේ ජන කවි වල මම දකින හරි වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් මම හිතන්නේ ඕනෑම ජන සමාජයක ශිෂ්ටවත් ජන සමාජයක මේ අභ්‍යන්තර කියවීම හරහා ගියොත් නැත්නම් සමාජයේ විච්ඡේදනය කළ බැලුවොත් අපට අහු වෙනවා මේ ඒ අපේ ජනතාවගේ භාවාත්මක ජීවිත ඉතිහාසය. අපි දේශපාලන ඉතිහාසය සමාජ ඉතිහාසය ඔක්කොම පොත්පත් වලින් සමාජ විද්‍යාඥයන්ගේ පරීක්ෂණ වලින් එහෙම හොයාගන්න පුළුවන් නේ අපිට. ඉතිහාසඥයන්ගේ පරීක්ෂණ වලින්
සෙල්ලිපි වලින් ඔය හැබැයි මේ මිනිස්සුන්ගේ මේ භාවාත්මක ජීවිතේ ඒවා ඒකේ කොහොමද රෙකෝඩ් වෙලා තියෙන්නේ? කොහොමද ඒක පටිගත වෙලා තියෙන්නේ? මම කියන්නේ ජන කවි කියලා. ජන කවිය වලින් හොයාගන්න පුළුවන් එක්තරා ආකාරයකින් අපේ භාවාත්මක ජීවිතේ තාත් වැඩි කරලා ගෙවුවොත් මේ ආධ්‍යාත්මික ඉතිහාසයේ මේක හොයාගන්න පුළුවන් ජන කවිය. මොකද ඒකට හේතුව තමයි ජන කවි මේ එක පුද්ගලයෙක්ගේ නිර්මාණයක් නෙවෙයිනේ. වියත් කවියෙකුගේ නිර්මාණයක් නෙවෙයි ඒක. ඒක ඇවිල්ලා කවියන් දහසකගේ නිර්මාණයක්. එහෙම නැත්නම් මුළු සමාජයේ සාංගමික ක්‍රියාවක ප්‍රතිඵලයක් විදිහට ජන කවි වෙන්නේ. ජන කවියක් හදනකොට වජිර කොටසක් දානවා, මම කොටසක් දානවා. මේ ඉන්න අපි සංගීත සෞහෘදය කොටස එකතු එහෙමනේ ජන කවිය හදන්නේ. ඒක හැමෝගෙම එනිසා තමයි කතෘවරයෙක් කතෘ නැති. මේ ජන කවිය වලට අයිතිවාසිකම් ගැන කවුරුත් එන්නේ නැහැ ඒක නිසා. මේ මොකද මේ ඒකෙන් කියවෙන එතකොට ඒව හරීම අව්‍යාජයි. ඒවේ පණ්ඩිතකම කොහොමවත් නැහැ. ඒක අන්තිම අව්‍යාජයි ඒ වගේම නිර්වත් ඒක. ඒවස් මේ අර සංස්කරණය කරන ප්‍රමාණෙත් අඩුයි. යම් තැන්වලදී එහෙම සංස්කරණය වෙච්ච තැන් තියෙන්න පුළුවන් අර සමාජයට ගැලපෙන්නේ. හැබැයි කාට සමහරට නිර්දයයි. හරිද? ඒ නිසා තමයි අර ජනාලාප එහෙම භාවිතා කරනවා. ජන ශාපත් තියෙනවා. සමහර ජන කවිය. අර තොට හෙන ගහපන් කියලා ඒවත් තියෙන ජන කවිය වල. වස් කවි වගේ. වස් කවි තියෙනවා. ඉතින් ජනයා මම ඒක නිරෝධ කියලා කිව්වේ ඒක. සලපිලි යන්න කියලා නෑ ඒවා. ඒවා Tamanට ඕන අදහස ඍජුවම ඒ හැඟීම එළියට ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට ඔන්න බලන්න මම මේ තෝරාගත්තේ මේක මේ ඔය ගලවිල පැත්තේ. අහන්න හම්බෙච්ච මේ ජන කවියක්. මේ මම මේක සුරේකෝ තියාගත්ත ලියාගෙන ඒ කාලේ මේ බලන්න මේක තියෙන විශේෂයි. මේක මහා කතාවක් මේ තියෙන්නේ. මේකේ කාටද ෆිල්ම් එකක් හදන්න පුළුවන් ඕනේ. ඒ තරම් මහා කතාවක් මේ. කවි දෙකේ මේ තියෙන්නේ. ඉරිදා උදේ අපේ මිදුලේ කවුද ගියා? සඳුදා රැයි වැහි වැහැලා ගලා ගියා. පුවක් මලේ ඇටගානේ කඳුළු ගියා. අපේ අම්මා වෙන ගමකට දීග ගියා. අපේ අම්මා වෙන ගමකට දීග ගියා. මේ දරුවෙක් කියන්නේ. ඊළඟ කවි යුගල ඊළඟ කවි කියනවා කිරලා හඬාගෙන එන්නේ වෙලදිගදෝ. බල්ලා බුරාගෙන එන්නේ වැටදිගදෝ. බැලලි අඬාගෙන එන්නේ පිළදිගදෝ. දොර ඇරුණේ අපේ අම්මා ආවාදෝ. ඇතුලේ කතන්දරේ බලන්න. මේ කොල්ලුවව හරි කෙල්ලා හරි දාලා ගිහිල්ලානේ මේ අම්මා. ගිහලා තින්නේ වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහලා දෙගෙන මේ උසල ප්‍රසිද්ධිම එක ගමන. නමුත් මෙතන තියෙනව නේද මේ මෙයා බලාපොරොත්තු ඉන්නවා මේ කොයි වෙලේ හරි අම්මා එයි කියලා බලන්න. ඒතර අම්මා සහ මේ දරුවා අතර තියෙන සම්බන්ධය වෙන මහා කතාවක්. ඇත්ත වශයෙන්ම විදග්ධ කවියෙකුට මේක කියන්න මීට වඩා කවි ලියන්න වෙයි ප්‍රමාණයක්. හැබැයි මේ ජන කවිය එහෙම නැත්නම් මේ ජන කවියෝ මේ ඉදිරිපත් කරන මේක මහ පුදුමාකාර කම්පනයක් ඇති වෙනවා මේ නේද? ඉතින් මට හිතුණා මේක මම මේ කාව්‍ය රසාස්වාදයේදී මට ජන කවිද සම්භාව්‍ය කවිද කියලා ප්‍රශ්නයක් නැහැ. මට විඳින්න පුළුවන් නම් මට දැනෙනවා නම් මම ඒ පරිස්සම් කරලා මගේ හදවතේ සුරැකියව තබා ගන්නවා. මගේ මතක ගබඩාවේ තැන්පත් කරන් තියන් ඉන්නවා. එහෙම නිසකව මා තැන්පත් කරගත්ත ජන කවි යුගලයක්. මේ මතක ගබඩාවේ නිදන් කොට තිබූ කවියක් අරගෙන ඇවිත් ඒක හිමින් දිගහරනකොට සමහර ලාවට ඔබ මේ අපිට නොදැනීම යම් කොටස් පුනරුච්චාරණය කරනවා. සමහර ලාට මේ කවියේ දැල් වෙන තැන තියෙන එතන වෙන්න පුළුවන්. දැන් ඔබ කියනවා මේ අපේ අම්මා වෙන ගමකට දීක ගියා කියලා ආයි කියනවා අපේ අම්මා කියලා. ඒ කියන්නේ එතන තමයි හැඟුම් කවලා තියෙන්නේ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අර ඔක්කොම කියන්නේ ඉරිදා උදේ අපේ මුදලේ කවුද ගියා සඳා උදේ ඔක්කොම කියනවා. එයාට කියන්න ඕනේ අපේ අම්මා වෙන ගමකට දීක ගියා. මේ පොඩි දරුවෙක් කියන්නේ කවුරු හරි. ඒ දරුවා ගෑනු ළමෙක්ද පිරිමි ළමෙක්ද ප්‍රශ්නයක් නැහැ. මේ නමුත් මේ අසින් දෙන කතන්දරේ බලන්න. පුදුම ලස්සනයි. පුදුම ලස්සනයි.
මේ ලස්සන කතාවට අපි තවත් ලස්සන ගීතයක් ඈඳා ගන්නවා. පස්වෙනි කවියේ පස්වෙනි ගීතය විදියට. ඉපදුණු දාමා හඬා වැටින්නේති අම්මේ ඔබ ඉනෙහින්නේති දෙතනේ කිරිදී මා සනසන්නේති අම්මේ ඔබ ඉනෙහින්නේති බඩගා දනගා මා නැගිටින්නේති වැටි වැටි යලි නැගිටින්න ඇති බඩගා දනගා මා නැගිටින්නේති වැටි වැටි යලි නැගිටින්න ඇති අම්මේ ඔබ ඉනෙහින්නේති මට නැගිටින්නට අත හිත දින්නේති අම්මා මා සිප ගන්න ඇති මට නැගිටින්නට අත හිත දින්නේති අම්මා මා සිප ගන්න ඇති අම්මේ ඔබ ඉනෙහින්නේති වන්දි ගෙවන්නට අද මට පින් නැති බුදුන් වඳින ලෙස වඳිමි වෙටි වන්දි ගෙවන්නට අද මට පින් නැති බුදුන් වඳින ලෙස වඳිමි වෙටි ඔබ මතු බුදු බව ලබනු ඇති ඔබ මතු බුදු බව ලබනු ඇති ඔබ මතු බුදු බව ලබනු ඇති ජයග්‍රහණයන් ඇතුලේ තියෙනවා පරාජයේ සේයාව. පරාජය ඇතුලේ තියෙනවා හැංගිලා ජයග්‍රහණයේ අරමුණ. දැන් මේක අපි හැමදාමත් මතක් කරනවා මේ කවි ඇතුලේ නිතරම අපිට මේ සංකල්ප රූප හම්බ වෙනවා. ඉතින් කවියෝ හැමතිස්සෙම මේ පරාජිතයා වචන වලින් ආස්වසනවා. ජීවත් වෙන ලැබෙන ඉඩ සතුටේ භුක්ති විඳිනවා. ඔහුගේ සීමාව ඇතුලේ. ඒ නිසා කවියන්ට පුළුවන් ඕන තැනක ඕන විදියට ජීවත් වෙන්න. මම හිතන්නේ අපිට ඊළඟ කවියෙන් ඔබ තෝරා දෙන කවියෙන් අපිට ඒ කතාවත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. විශේෂ කවියෙක් ගැනයි මම මේ කියන්න යන්නේ. ඒ තමයි නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්. දැන් මේ කවියා ගැන මේ මෙතන කියන්න සිද්ධ වෙච්ච එකේ ගෞරවය මට නෙමෙයි හිමි වෙන්න ඕනේ වජිර මගේ පුතාට.
මගේ පුතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන්නේ. ඔහුගේ උපාධි නිබන්ධනයේට ඔහු තෝරාගත්ත මාතෘකාව මේ කවියා. මේ පෝක් පොයිට් ඔෆ් ද ස්ට්‍රීට්ස් කියලා ඔහු මේ කියන්නේ මේ වීදියේ ජනගායකයා. මේ හැටියට තෝරගෙන තියන්නේ ඔහු. ඒ නිසා මට කියවන්න ඔහු කිව්වට පස්සේ මම මේ ගොඩක් කවි කියුවේ මේ කවියාගේ. ඒසොරේ මම දැක්කේ මේ හිතාගන්න බැරි පුදුමාකාර කවියෙක්. පුදුමාකාර ප්‍රතිභා ශක්තියක් තියෙන ඒ වගේම මේ එහෙම රූපක මම දැකලා නැහැ වෙන කාගේ ළඟවත් තියෙනවා. ඒ ඔහුම හදාගත්ත කාව්‍ය රූපක. එතකොට ඒ ජනාපවාද, ජනාලාප, දුරාලාප කියලා අපි විහාර කරනවා තියෙන්නේ. ඒ සියල්ලම ඔහු භාවිතා කරන ඔහුගේ මේ කාව්‍යෝක්තිය සඳහා. ඉතින් මේ සමහර ඒවා තියෙනවා කොයිතරම් ඒවා තියුණුද කියනවා නම් මේ වැඩසටහනක ඉදිරිපත් කරන්නත් අමාරු තරමේ. ඒ තරම් තියුණුයි, ඒ තරම් ගැඹුරුයි. අර කතාවක් තියෙනවානේ මේ අර කලිල් ජිබ්‍රාන් කිව්වා මේ වජිර මේ මිනිසෙකුට තම හදවත ගායනා කරන්නට කවියෙක් හමු නොවනකොට ඔහු තමා තුළින් දාර්ශනිකයෙක් බිහි කරගන්නවා කියලා. ඒ වගේ මහා කාව්‍යමය දාර්ශනිකයෙක් මම හිතන්නේ අපි කවුරුත් මේ කාව්‍ය පරිශීලනය කරන මා හැර මහා විශාල පිරිසක් දන්නවා මේ ඔහු ගැන මම කියවෙයිද ඊට පස්සේ ඔහු අදත් වෘත්තීය වශයෙන් මේ මම හිතන්නේ මේ කුලී වැඩ කරන කියලා අපි කියන්නේ මේ එහෙම මේ රැකියාවක් කරන මිනිස්සෙක් වෘත්තීය වශයෙන් ඔහු එමය. හැබැයි ඔහු මම හිතන්නේ මේ සමාජයට උලන්න බැරි තරම් අදහස් ප්‍රකාශ කරන ප්‍රබල ප්‍රකට කවියෙක්. ඔහුගේ මම තෝරාගත්තේ එහෙම ගාක්ම ඔය මේ මතභේදයට තුරු දෙන කවියක් නෙවෙයි. මේ කවිය තියෙන්නේ මය අම්මේ යමු යන්න කියන කාව්‍ය ග්‍රන්ථේ තියෙනවා. ගිලන් නැද්ද කොහෙද? ඒ තියෙනවා මේ මැදි කඳුකරේදී නැති වූ පැදි රචනයක් කියලා. ඒ හෙඩ්ලයින් එක හිස ශීර්ෂයම කවියක්. ඔව්. කියලා වරහාගතල තියෙනවා කරුණාකර සොයා දෙන්න. කියලා. ඒ කවිය තමයි බදුලු ඔය නිසසලව ගලා යයි නරිය කන්දර අතවනයි විසල් පයින සියාය බඩ බැඳි දියතලාවට සීතලයි තුහින මීදුම පෙරේ කළු කුඩ වවුල් තටුසේ දිගෑරී දිගසියන්ගේ දිගටි ඇස්වල පිණිද කඳුළුද නොතේරී එදා අත්බැඳ ඇවිදගෙන ගිය මාවතේ පරමල් හඬයි ප්‍රියාවිය ඔබ නැතිව මගතොට වෙනදටත් වැඩි කරුවලයි අතීතයසේ දුරක ගාටන කෝච්චියේ එලි තිත දුරයි නිදන මැදිරී නිසකවම නුඹ ඔහුගේ ලය මත නිදිවරයි හූ කියන්නේ මැණිකේ උඩරට දෙකක් නෑ ඒ මට තමයි කමක් නෑ මට මගුල් බෙරවල ඇහෙන හඬ බල බෙර වගේ. දැන් බලන්න අර මං කිව්වේ දැන් අපි මේ විප්‍රලම්භ ශෘංගාරය මතු කරන අතර මේකේ ශෘංගාරයද මන් දන්නේ මතු කරන්නේ. මේක මන් දන්නේ අර අපි ගා ගීත අහලා තියෙනවනේ මේ ඔය විරහව සම්බන්ධයෙන් ලියවිච්ච ගීත කවි ඕන තරම්. හැබැයි මේකේ තියෙන විරහව ප්‍රකාශය මහා අමුතුයි නේද? අමුතුයි. ඒ කියන්නේ ඒවා අන්තිම හැබැයි ඒවා අපිට විසික් කරන්නත් බෑ. හැබැයි අපිට විසික් කරන්න ඕන දේවල් තමයි. දැන් මලබෙර හඬ කියන්නේ අපිට මේ තියාගන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි දැන් මේ මලබෙර හඬ මතක් කරගන්න මේක රස විඳින්නත් බෑ. ඒක ඇතුලේ මේ මට මගුල් බෙරවල ඇහෙන හඬ මලබෙර වගේ. ඒ කියන්නේ ඔහුට ආයේ කවදක හරි මගුල් බෙරයක් ඔහුට ඇහුණත් ඔව් ඒකත් එක්ක ඔහු සතුටු නැහැ කියන එක නේ. ඒ ආයේ මට ඇහුණොත් මගුල් බෙරයක් මට ආයේ මේක මලබෙරයක්ම තමයි. බලන්න යාගේ මේ බාණ්ඩේ මේ ඉමේජිනේෂන් එක මේ අතීතයසේ දුරක ගාටන අර කෝච්චිය එලි තිත දුරයි දැකදිලානේ දර ඔය ඈත අපි උඩට ගියාම අර උඩට මෙන්න කීම යන අර ඈත පේන චූටි අර ඩොට් එක නිදන මැදිරී නිසකවම නොබ ඔහුගේ ලය මත නිදිවරයි
දැන් මේ හනිමූන් යන්නේ මේගොල්ලෝ මේ උඩරට මැන ගියාරි මොකක් හරි දුම්රියක දැන් මේ වෙලාවේ රෑ යනවා නම් ඉතින් අනිවාර්යෙන් මේ මෙහෙම දෙයක් වෙන්න බෑ. ඒක මම හිතන්නේ අද ඔහුගේ අතිශය සියුම් කවි ගොඩක් තියෙනවා. ඔබ මම හිතලා දන්න මටත් දන්න හොයන්නේ. මේ මම අත් වශයෙන්ම ඔය අපේ දරුවාට මිසිද්ද නේද මම මේක හොයාගත්තේ මේ දැන් ඊළඟ වැඩේ තියෙන්නේ අන්න එකයි මම කියන්නේ. එකෙන් කියවෙනවා මේ අපේ තරුණ පරම්පරාව. දැන් මගේ තරුණ පරම්පරාවනේ මගේ පුතා සරලව ගත්තොත් දැන් ඔහු දන්නා මේගොල්ලෝ ගැන හොඳට. දැන් ඇත්තටම මම දන්නේ නැහැ. මගේ දැනීම අඩුයි. ඒ කියන්නේ මේ අලුත් ජෙනරේෂන් එකටත් ඔහු ගයිලා ඉන්නවා. ඒතර මේ අලුත් ජෙනරේෂන් එකේ කවියෝ අපි දන්න සම්ප්‍රදාය කවියෝ නෙවෙයි. දැන් වෘත්ති වශයෙන් ගත්තත් අපි දන්නේ ඉතින් අර වෙන වෙන මේ මධ්‍යම පන්තික එවනත් ඉහළ මධ්‍යම පන්තික කවියෝනේ අපි දන්නේ. හැබැයි ඊට වඩා වෙන පරපුරක් බිහි වෙලා ඉන්නවා මා පුදුමාකාර විදිහට. ඒ කවිය අතපත ගෑවෙනවා අතපත ගානවා කවි කියවන පිරිස් ඉන්නවා කවි පොත් හොයන පිරිස් ඉන්නවා. හැබැයි මේ ඒකර මේ ප්‍රසිද්ධ ජනප්‍රිය තැන්වල කතා නොවුනට දැන් නාගොල්ලාම ධර්මසිරි බෙනඩික් කිව්ව ගමන් නම ඇහිලා රුවන් බන්දු ජීවකවම නම ඇහිලා තියෙනවා. එතකොට නුවන් තොටවත්ත කිව්වම නම ඇහිලා ටිම්බ්‍රාන් කියලා ටිම්බ්‍රාන් කීර්ති ඇහිලා තියෙනවා. දැන් මේ යුගය මේ කවියන්ගේ යුගය කාව්‍යකාරයන්ගේ යුගය. ඉතින් ඒ නිසා මේ තෝරා දෙන කවි උන්ට දෙන්න ජීවය ආයි කවි ලියන්න. ඒ ජීවය තුලින්ම අපි හොයාගන්නවා ඔබ අපට හොයා දෙන 6 වෙන කවියේ 6 වෙන ගීතය. අහිමි උනත් නුඹ ළඳේ මට හඬන්න අවසර නෑ. අහිමි උනත් නුඹ ළඳේ මට අඬන්න අවසර නෑ. විලෙන් එහා ඉඳ නුඹේ සුවඳ බත එතියා සුලං මගේ මුව සිම්බා. අහිමි උනත් නුඹ ළඳේ මට අඬන්න අවසර නෑ. නොපැතු අතකට අත දුන් දවසේ එළූ දුක් සුසුම් මගේ මුව සිම්බා. අහිමි උනත් නුඹ ළඳේ මට අඬන්න අවසර නෑ. නුඹ කැන්දන් ගිය මංගලරිය නැගි දූලි වලාවන් මගේ මුව සිම්බා. අහිමි උනත් නුඹ ළඳේ මට අඬන්න අවසර නෑ. කියාගන්න බැරි දුකක් නිමන්නට නිත හෙළු කඳුලක් මගේ මුව සිම්බා. අහිමි උනත් නුඹ ළඳේ මට අඬන්න අවසර නෑ. අහිමි උනත් නුඹ ළඳේ මට අඬන්න අවසර නෑ. අහිමි උනත් නුඹ ළඳේ මට අඬන්න අවසර නෑ. හොඳයි අපි මේ ඊළඟ කවියට යන කලින් මට හිතුණා මේ අර ගීතය දිහාවට පුංචි අවධානයක් යොමු කරලා ඉන්න ඕන කියලා. මොකද මේ ගීතයත් සුවිශේෂයි. සුවිශේෂයි. ගාමිණී ෆොන්සේකා කියන අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨතම නළුවා රූපණ ශිල්පියා රචනා කරපු ගීත 14න් එකක්. මම හිතන්නේ තව ගීත 2කට 3කට වඩා නැහැ රචනා කරලා තියෙනවා.
වජිර මට කිව්වා එකක් ඔහු රචනා කළා කියලා මේ බඹරින්දු සරුංගල චිත්‍රපටය. මතක් කළේ ඔබ ඒක. මගේ මතක තියෙන ඇත්තටම මේ ගීතය විතරයි. තව මේ නොමියන මිනිසුන් චිත්‍රපටය. ඔව් නොමියන මිනිසුන් හෝ මේ කොටිවල ගීත දෙක එකක්. නොමියන මිනිසුන් චිත්‍රපටයේ තේමා ගීතේ මම හිතන්නේ. පණ්ඩිත අමරදේවයන්ගේ ගැයුමක් සුදු මං වෙන්න ආදරේ. මේ ගීතය විශේෂ ගීතයක් ගාමිණී පොන්සේකා මහතා රචනා කළේ. අපි ඒ මතක ඔස්සේ එල්ලිලා දැන් එනවා තවත් විශේෂ කවියකට. විශේෂ තැන්වල විශේෂ දේවල් හමු වෙනවා. දැන් අපි ගාමිණී ෆොන්සේකා රචකයා ගැන කතා කරා. දැන් මේ කවිය මම හිතන්නේ මේ පුදුම තරම් මතක සැමරුමක්. ඒ මතකේ හරි ලස්සනයි. මේ වගේ තැනක අරෙන්න කතා කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මේක කවි පොත්වලට එන්නේ නැහැ. නෑ. අනික මේක හරි පෞද්ගලික අත්දැකීමක්. අතිශය පෞද්ගලික අත්දැකීමක් සහ මේක මට ප්‍රකාශ කරන්න ලැබීම ගෞරවයක් කියලා මම සලකන්නේ. මොකද අර මම අර කිව්ව මහා කිවිඳිය මට පෞද්ගලිකව ලියපු කවියක් මේක. මොනිකාරුවන් පතට කිවිඳි. මගේ චිත්‍රපටයේ නරඹා මම ඉස්සෙල්ලාම නිර්මාණය කළේ අග්නිදාහය කියන චිත්‍රපටය. ඒ චිත්‍රපටයේ නරඹා ඇය තැපෑලෙන් මට එවූ කවියපි. අගුළු දමා වසා තිබෙන ඉතිහාසයේ පෙට්ටගමට ඔබ දක්වන කෑදරකම මටද තිබේ සහෝදරේ. වැලලී නොව වලලා ඇති ඉතිහාසයේ පොළෝ ගැබෙහි උමං බිඳින හැටි දකිමින් සතුට ලබමි සහෝදරේ. කෑලි තුනෙන් වැඩ කරන විදුලි පන්දමක් අරගෙන උමං ගමන යන හැටි ඔබ බලා සිටිමි සහෝදරේ. අතපය සීරෙන්නේ නැතිව පස්කඳු සෙලවෙන්නේ නැතිව තවත් උමං බිඳින්නටම දිරිය පතමි සහෝදරේ. මම මේක පරිස්සම් කරලා තියාගන්න මොකද මේක මට ඇත්තටම කොහෙවත් මේක කියන්නත් මට හම්බුනේ නෑ මේ මම පෞද්ගලික හැබැයි මට දවසක් මම ඇහුවා මේ මම යම් ප්‍රචාරක කටයුත්තට ඒ කාලේ මම මේක කොටසක් පාවිච්චි කරන්නද කියලා. අපොයි මේ මල්ලියක පාවිච්චි කරන්න කිව්වා. ඉතින් මම පොඩි කත් දෙකකට පාවිච්චි කළා. යාර මේ මට මේක මේ මෙහෙම විශේෂ සංഭാෂණ මණ්ඩපයක කතා ඉතින් මේ ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබුණට වජිරට ස්තුතියි. ඔව් මේ කියන්නේ මේ ආශිර්වාදය ඔබේ නලු කැලට සමගයි. ඔක තියෙනවා මේ ලිපි අපේ රූපරාමක් දාමු. මේ ඒක තියෙනවා යට අහලා මේ ආශිර්වාදය ඔබේ නලු කැලටද සමගයි. එළ දැන් අර අගුළු දමා වසා තිබෙන ඉතිහාසයේ පෙට්ටගමට ඔබ දක්වන කෑදරකම මටද තිබේ සහෝදරේ. පුදුම කැක්කුමක්. ඒ කවිය ඇතුලේ ඒ හැඟීම ඇතුලේ තියෙනවා. දැන් මොනිකාරුවන්ට දෙන්න කිවිඳිය අතරම මේ අපේ කවි මගේ මහා බලකණුවක්. දැන් කිවිඳියෝ ඉන්න පුළුවන් 70 කවි ලියන කාන්තාවක් වෙන එක මහා අභියෝගයක්. ඒ කාලේ හැටියට. ඔව්. අනික සෑම සමාජ තරාතිරමකම කවි පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. දැන් මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ මේ සමහර මේ සාහිත්‍ය සම්මන්ත්‍රවල එහෙම විශේෂ දේශකයෝ එහෙම බොහෝ වෙලාවට කවිය ගැන අපට ඇත්ත වශයෙන්ම විශේෂයෙන් මේ නූතන කවිය පිට සම්බන්ධයෙන් මාර්කයන් විතර මේ අපිට අපේ උනන්දුව දල්වපු තුන් දෙනා එක්කෙනෙක් මහගමසේකර අනිත් එක්කෙනා පරාක්‍රම කොඩිතක්කු අනිත් එක්කෙනා මේ මොනිකරුවන් පතර. හොඳයි අපි මේ 7 වෙනි කවියේ 7 වෙනි ගීතය අහන්නයි දැන් සැරසෙන්නේ. ඔබ යන ගමනේ මාවත අවුරා ගෙරහුම් අවමන් අවි උසවා ඇත කෙට මුගුරින් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ මල නුවනේ නොසැලෙන් මල නුවනේ නොසැලෙන් මල කඳුලින් උපන්නෙමි
ගැරහුම් අසමින් ඉනු කඳුලකින් ලෝකය හැඳින්නෙමි පල ඇති ගසටයි පහර වැදින්නේ සඳු දෙක සිව්පාවුන් මුර දෙන්නේ කටු පඳුරින් දස දෙසම වැදී හදවත කිබිඳි මින් හැඩුවාවේ මල නුවනේ නොසැලින් මල නුවනේ මල නුවනේ නොසැලින් මල කඳුලෙල් විඳින්නෙමි ගැරහුන් අවමන් මල්දම් සේගෙන නවමං සොයන්නෙමි ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි උසවා ඇත කැට මුගුරින් අලු පහර වේදී ලෝහිත ගංගා ගලා ගියාවේ මල නුවනේ නොසැලින් මල නුවනේ මල නුවනේ නොසැලින් මල නුවනේ මල නුවනේ නොසැලින් මල නුවනේ කවියට හිතති මිනිස්සු හොයාගෙන යන ගමනක එක්තරා විදියක නැවතුමක් තමයි කවි 10ට ගී 10ක්. කවි 10ට ගී 10ක් තෝරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ජයන්ත චන්ද්‍රශ්‍රී ප්‍රවීණ කලාකරුවා. ඔහු තෝරා දෙන කවි මග දිගේ තමයි අපි ගමන් කරන්නේ. ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සපයන්නේ. ඉන්දුනාත් නන්දසිංහ සංගීත අධ්‍යක්ෂවරයාගේ සංගීතයෙන් අද ගී ගායන එකතු වෙන්නේ හේමන්ත හපුආරච්චි සහ ඉනෝකාහංගම. මේ හැම දෙනාම එකතු කරගෙන අපි බොහොම රසවත් ගමනක් යන ගමන් මේ ඉන්නේ. අපි ගොඩක් දේවල් හිතේ තියන් ඉන්නවා කියන්න වෙලාවක් හමු වෙනකන්. සමහර වෙලාවට මේ කවි කියුවෙන් පස්සේ ඇති වෙන හැඟීමත් එහෙමයි. මොකද කවි කියුවෙන් පස්සේ අර අපිට මේ කලින් වගේ එහෙම සංවාද මණ්ඩප හරි අඩුයි කවි පිළිබඳව කතා කරන. කවි පොත් එළි දකින උත්සව හරි අඩුයි. ඉස්සර නම් මහජන පුස්තකාලේ නිතර බොහෝ දෙනෙක් හමු වෙනවා පොත් එළි දකින උත්සවවල. දැන් එහෙම ඒවා නැති නිසා අපිට එහෙම කතා කරන්න තියෙන තැන් අඩුයි. හැබැයි මම හිතනවා මෙතන අපිට පුළුවන් තවත් කවි ගැන කතා කරන්න. අපි එනවා ඊළඟ කවියට ඔබ තෝරා දෙන්න. මේ විශේෂ කිවිඳියක් සුදීපා මිහිරි. ඒ තාම දක්ෂ. මම ඔය කවි පොත් ඇත්තටම මම ගොඩක් කවි පොත් කියවලා නැහැ මේ අලුත් පරම්පරාවේ. මට කියවන්න හම්බෙච්ච මම කීප සැරයක් කියපු කවි පොතක් ඇගේ මේ අවපෑලවී කියන. ඒ කවිය මම තෝරගත්තේ. දැන් වජිර අපේ කවි සම්ප්‍රදාය දුර ගමනක් ආව එකක් නේ. ඕක සිව්පද සිලෝ සැහැලි ආදී වශයෙන් ඉතින් විවිධ ආකෘති වලට අනුගත වෙලා ආපු ලොකු ගමනක් තියෙනවා. ඒවෙන් වර්ධනය වෙච්ච කවි සාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම මහා අර්ථ සම්පත්තියකුත් තියෙනවා. ඒ කවි වල අර්ථ ගත්තොත් කාටද එක්කව කරන්න පුළුවන් නම් ඒක මේ මම හිතන්නේ ඒවා අත් වශයෙන්ම අනිත් සාහිත්‍යාංග වලට වැඩි සමහරවට. ඒවැ තිබෙන මේ සංකල්පන මම හිතන්නේ මේ හරි ප්‍රබලයි. හරි ප්‍රබලයි. ඒ වගේම හරිම සියුම්.
මේ නූතන කවිය සහ නූතන කවිය දරා සිටින මේ කවි කිවිඳියෝ මං හිතන්නේ සමහරු හැමෝම නෙමෙයි සමහරු හරිම මං හිතන්නේ මට දැනෙන නිකන් සියුම්භාවයෙන්ුත් තව සියුම්භාවයකට යනවා කියන එකක්. හරිම මේ තීසිය සියුම් ගැන උන්ගේ හදවතුත් ඒ වගේ වෙන්න ඇති මං හිතන්නේ. ඒ ප්‍රකාශන ශක්තියද යොදා ගන්න භාෂාව ඒ ඔක්කොම හරිම. ඉතින් මේ තාම අපූර්ව කවියක් මම මේ තෝරගත්තේ අයගේ කවි පොතේ එකමත් එක දවසක් කියන එක කවි. ගව් ගණන් දුර අහස් කුස සිට කාලයක් පෙරුමන් පුරා වැහි බිඳක් දවසක් අහම්බෙන් තනපතක් දැක හිනැහුණා. නොදැන රුදු හිරු එළිය ගැන තතු තනපතෙහි ඇරයුම් ලබා සෙමින් ඒ මත පතිත වූ සඳ බොහෝ විස්තර විමසුවා. උදෑසන ළඟ ළඟම එන බව දෙදෙනටම අමතක වුණා. අහස සිට මේ පුවත දෙස හිරු රුදුරු ලෙස හොරහින් බලා හමන සුළඟට කීවා රහසින් හෙළන ලෙස වැහි බිඳවහා. සුළඟ තනපත වැරෙන් සොලවා පුංචි වැහි බිඳ විසි කළා. සෙමින් පොළවට පතිත වුණු වැහි බිඳුව මෙලෙසින් කෙඳිරුවා. ආදරේ දැයි තනපතින් මට අහන්නටවත් බැරි වුණා. ඒක ලස්සන. හරිම ලස්සන කවිය. මං කිව්වා ජර මේ බයන කොයිතරම් සියුම්ද කියලා මේ නේ. දැන් මේක මේ සියුම් වෙන්න මේව අපිට අර ඊයම්බරු වගේ බර දැනෙන්නේ ඒවා සියුම් වෙන තරමටම තමයි. ඉතින් අපි අතරසෙම මම නම් පුදු වෙනපත් වෙනවා මේ ප්‍රකාශන ශක්තියින් ගැන මේ අලුත් කවියන්ගේ කියනවා. ඉතින් ඒ වගේම සියුම් ගීතයක් තමයි මම හිතන්නේ ආසන්න වශයෙන් මේක ටිකක් යන්න කැලපරයක් කියලා අන්තම් තෝරගත්තේ මේ කසුන් කල්හාර ගායනා කරන මේ අරබුම්ව කඳුලක් කළා කියන ගීතය. ඔව් දැන් මේක මේ ආදරේදයි තනපතින් මට අහන්නටවත් බැරි වුණානේ. ඒ කියන්නේ අහගන්නවත් හම්බුන්නේ නැහැ. සමහර වෙලාවට මේ කියන්නේ පටන් ගත්තා වගේ කියලා හිතනවා. හැබැයි පටන් අරගෙන නැහැ. නෑ ඒ කියන්නේ දැන් අහන්න ඔක අහන්නත් ඕනේ නෑනේ දැන් විතර දැන් මහා සංවාදයකට මේ පටන් ගන්න මහා ආරම්භයක්. දැන් ආරම්භයට ඉඩ දෙන්නේ නැහැ. ආරම්භයටත් ඉඩ දෙන්නේ නැහැ. එහෙම තැනකදී අතරම මේ ඒ කිවිදිය පිළිබඳව ආයෙත් අපි කතා කරමින් විශේෂයෙන්ම මේ තව තවත් කවි ශක්තිය ඇයට ප්‍රාර්ථනා කරමින් අපි 8 වෙනි කවියේ 8 වෙනි ගීතය අහන්නට සැරසෙනවා. කඳුලක් වෙලා මා බලයිත්දී ඒ දිහා ආදුරත් දුර වැඩි නිසා අවසානයට පෙර හැගියා. ඇරඹුමුම කඳුලක් වෙලා මා බලයිත්දී ඒ දිහා ආදුරත් දුර වැඩි නිසා අවසානයට පෙර හැගියා. දුක් බරව කවියක් ලියා එහි පද පෙළක් අඩුවෙන් තියා දුක් බරව
කවියක් ලියා එහි පද පෙළක් අඩුවෙන් තියා අරුත පසිදින්නට කියා අවසානයට පෙර ශෝකාන්තය එනතුරා එහි රැඳෙන්නට සිත් ඇතිනියා ශෝකාන්තය එනතුරා එහි රැඳෙන්නට සිත් ඇතිනියා අනන්තය ළඟ මාදමා අවසානයට පෙර ඇගියා ඇරඹුමම කඳුලක් වෙලා මා බලායිත්දී ඒ දිහා ආදුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඇගියා ඇරඹුමම කඳුලක් වෙලා මා බලායිත්දී ඒ දිහා ආදුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඇගියා ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කියලා කියන්නේ උපරිම තලය දක්වා අර්ථ කැවුණු භාෂාව. භාෂාවට පුළුවන් සාහිත්‍ය නිර්මාණයක පෙරලිකාර චිත්‍ර මවන්න. සමහර වෙලාවට ඒ සිතුවම අපි ඇසින් දකින සිතුවමට වැඩිය ප්‍රබල කම්පනයක් සිත්වල ඇති කරන්නට සමත් වෙනවා. මොකද ඇසින් දකින්නේ නිර්මිත රූපයක්. නමුත් කවියා අපිට පෙන්වන්නේ අර්ධ රූපයක්. අපි ඉතුරු අර්ධය දකින්න ඕන අපිට ආවේනික විදියට. ඒ නිසා මම හිතනවා කවියාගේ ප්‍රබල ප්‍රකාශනයට අපි සමහර වෙලාවට වහල් වෙලා එහෙම නැත්නම් නතු වෙලා ඔහු අල්ලා තබා ගන්නවා කියලා. මේ ලිඛිත අභ්‍යාසයක් වගේ පෙනුනට මේ කවියත් මහා පුදුම හැඟුම් දනවන කවියක්. ඔව් මොකද ඔබ කිව්ව එකම ගත්තොත් කවියෝ ඇත්ත වශයෙන්ම එක්තරා ආකාරයකින් දාර්ශනිකයෝ වගේ. වජිර හෙරඩෝටස් තමයි ඉතිහාසයේ පියා කියලා සලකන්නේ. ඒ වගේම සලකනවා ඔහු සමාජ මානව විද්‍යාවෙත් පියා විදියට. ඔහුගේ වැදගත්කම තමයි ඔහු තමයි ඉස්සෙල්ලාම කල්පනා කරන්නේ මේ මිනිසා සහ සමාජය අතර තියෙන සබඳතාව මොකක්ද? සහ මිනිසා සහ සමාජය අතර තියෙන පරස්පරකම් මොනවද? සහ මිනිසා අතර තිබෙන සබඳතාව මොනවද? පරස්පරකම් මොකක්ද? මේ ඇයි මිනිස්සු අතර වෙනස්කම්? ඒ වගේ මිනිස්සු අතර තියෙන මේ එකතු වීම මොකක්ද? මේ ගැන මහා ගැඹුරු විදිහට කතා කරන්නේ හෙරඩෝටස්. ඒක කවියෙක් නෙමෙයි. ඊට පස්සේ හෙරඩෝටස්ගෙන් පස්සේ මම හිතන්නේ මම දැන් හෙරඩෝටස් සමකාලීන හිටියද කියලා එහෙමයි. කවියෝ හෙරඩෝටස් අභිභවාගෙන් මානව සබඳතා පිළිබඳව, මනුෂ්‍යත්වයේ පිළිබඳව, තමන් ජීවත් වෙන අනේකා පිළිබඳව විශිෂ්ටතම ප්‍රකාශනපත් කළේ කවියෝ. මම මෙතන තෝරගත්තා ওই කාරණාව කියන්න අපේ රටේ හිටපු තාම බරසාරං කවියෙක්. එතුමාට අපි යුගයකුත් වෙන් කරනවා. ඒ තමයි කුමාරතුංග මුනිදාස. එතුමන් රචනා කළ මේ කවිය බාන සියුම් වගේම හරිම සද්දේ උපහාසයකුත් මතු කරනවා. අපි සමාජය පිළිබඳව පුදුමාකාර අවලෝකනයක්. මිනිහා පිළිබඳව මනුෂ්‍යයන්ගේ දුර්වලකම් පිළිබඳව ඒ වගේම ප්‍රබලකම් පිළිබඳව සහ මිනිස්සු පිළිබඳව වෙනම සහනුභූතියක් ඇති කරන මේ කවියක් බලන්න. මේ වැහි වලාකුළ පෑ කළු යැයි ඔබේ
නොහොබිති කිසිලෙස් නොසතොස් නොවන්. සිරුරු පෑයනුගත් සුදනෝ ලොවේ නොහොඳුනත් උතුමන් ගුණයින් විනා. පාටෙන් බලන්න එපා කියලා කියන්නේ. පැනනැගී අහසේ පැතිරී ගොසින් මහගිමන් සිඳුවා සතසිත් තොසින්. කුඹුරු වැව් පොකුණුත් පුරවාදියෙන් ලොවට දෙන්නෝ ඔබයි ආහාරත් පැනුත්. බලාගුල්ට වෙයි යන්නේ. නද අසා ඔබගේ පැහැයත් බලා මොනොරු පිල් විදහා රඟදෙත් නදින්. අමුතුයෙන් පනවත් බවලත් සෙයින් තුරුලියත් ලියලයි සැනසීදියෙන්. සුදු වලාකුළු බෝමෑ අහස් කුසේ ඉහළයෙයි ඔබ සැම පහත්වමයයි. පහත්වමයි. ඒ පුදුමෙක්ද උසස් නැනවද්දනෝ ගුණබරින් නැමුණෙව් පවතිත් නිතින්. කටට ගැන්මද බෝම අමාරු කරදියෙන් ඔබ ගත් කැලැසාගරෙන් මිහිරිවේ උතුමන් සහ වාසයෙන් නිවටයෝද උසස් වෙති බෝසෙයි. ගුණ බලා ඔබගේ ලෝ සොබා දහම් ඔබැර අන් කිසිවෙක් නිසි නෑ කියා. විදුලියත් පැහැපත් රණදම් ලෙසින් පළඳවන්නේ ඔබේ ගෙලේමැයි බලන්න. අර අකුණු ගහන එක එතුමා කියන්නේ මේ රත්තරම් මාලයක් වගේ කියලා. දැන් හිතන්න එහෙම මං අහලා එහෙම මේ උපමාවක් රූපකයක් කියන්නේ මේ විදුලි කොටන එක රත්තරන් මාලයක් වගේ පළදාන්න කියලා. මේ දැන් මේවේ ඇත්ත වශයෙන්ම තියෙන්නේ මේ දැන් හරිව නූතනයි මේ. වර්ෂ වකාරු නම් මම දන්නේ නැහැ මේ වජිර මං හිතන්නේ අඩුම ගානේ 1940 ගණන් වලට කලින් හොව ඊට ඒ වගේ වකවානු. අවුරුදු දැන් 60කටත් එහා මං හිතන්නේ. අති නූතනයි නේද මේ කවි භාෂාවත් එහෙමයි. කවි ප්‍රකාශනයත් එහෙමයි. ඉතින් ගැඹුරට යනකොට බලන්න මිනිහා පිළිබඳව මං අහන්නේ තරම් මහ පුදුම කොයිතරම් ගැඹුරු සංකල්පනාවක්ද මේ අදටත් ගැලපෙන. අනිත් එක කුමාරතුංග මුනිදාසයන්ගේ මේ භාෂාවන් යොදාගත් ආකාරයේ තැන දැන් මෙතන යොදාගත්ත මේ ව්‍යක්ත භාෂාව වගේද ඔහු දරුවන්ට ලියනකොට අම්මේ උම්බෑවෝ ඥාව්වෝ අනේ වසු පැටියෝ දැන් මේ වගේ හරි සරල ඒ තැනට ගැලපෙන භාෂා දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කුමාරතුංග මුනිදාසයන්ගේ භාෂාව හරි ප්‍රබල භාෂා රීතියක් ඔහු පාවිච්චි කරන්නේ කියලා නෑ. ඔහු තැනට අනුවයි භාෂාව පාවිච්චි කරන්නේ. එතන ඒක අපිට හොඳින්ම පේනවා. තාම විශිෂ්ට භාෂා රීතියක් පාවිච්චි කරනවා. අපිට මේ පුළුවන් ඔබ තෝරා දෙන මේ උතුම් කවියාගේ උත්තම මිනිස් ගුණ හොයන ඊළඟ ගීතයට මම හොයලා අන්තිමට මට අහන්න සුනිල්ගේ මේ සින්දුව. ඔහු ගැන හිතන්න මේ ගීතය අපිට උදව් වේවි. 9 වෙනි කවියේ 9 වෙනි ගීතය. සුවඳයි මලසේ නුවනින් එලියයි ඉරුසේ පරවී වැටිලා ඒ ඉරමල මේ දෙරනේ මිනිසා සුවඳයි මලසේ නුවනින් එලියයි ඉරුසේ පරවී වැටිලා ඒ ඉරමල මේ දෙරනේ පොළොවේ උරුමේ කියමින් බිලිදී විහඟුම් ගුණදම්
දහසින් මියනා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහබා සෝකඳුලින් සැනහේ ජයපැන් පුරමින් මිනිසා සුවදයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ ඉරමල් මේ දෙරනේ ඉසුරන් ගැටෙනා අතරේ ගිනිමල් පිපිලා අහසේ ඇවිලේ ගිනිදැල් සයුරේ සාපවසින් ඉකිවිදිනා සුසුමින් යදියන් හෙළනා මිනිසා සුවදයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ ඉරමල් මේ දෙරනේ මිනිසා සුවදයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ ඉරමල් මේ අපි පාටවලට හරි ආසයි. පාට වෙන්නත් හරි ආසයි. ඒ වගේම එහෙම පාට නොවුනම අකමැති. පාටත් එක්ක ලෝකේ තියෙන නූතන ගනුදෙනුව හරීම විවාද සම්පන්නයි. හරිම දුක්ඛිතයි. විශේෂයෙන් මහා බලවත්යයි කියා ගන්නා රටවල් වල පාට වෙනුවෙන් තියෙන සංවාද වඩාත් ඉස්මතු වෙන කාලයක තමයි අපිට මේ කවිය අහන්න ලැබෙන්නේ. 10 වෙනි කවියත් එක්ක අපිට ඒ මතකත් අවස්සන්න පුළුවන්. අපි එය පස්සේ කළා. ඔබ තෝරා දෙන 10 වෙනි කවියට එන්නට කැමතියි. වජිර මේක ඇහුවොත් කෙනෙක් හිතන්න පුළුවන් මේ නිතාම නූතන කවියෙක්ගේ කවියක් කියලා. නෑ. මේක කොළඹ යුගයේ මුල් කාලේ කවියෙක් මේ කවියක්. ජී.එච්. පෙරේරා. මේක රචනා කළ දේ 1925 කොළඹ යුගයේ මුල් කාලේ. හරි? විශිෂ්ට කවියෙක් ජී.එච්. පෙරේරා කියන්නේ. ඔහුගේ ශෛලියත් අමුතුයි. අර ඔබ කිව්වා වගේ මේ මම ඔය වර්ණ කතා හින්දාම තමයි මේක මම තෝරගත්තේ. මොකද මේ මම මේක ඉස්සෙල්ලා ගන්න අගපේලිය. හැම සුදුවට නැත්තම් සායමක්වත් ගෙනෙල්ලා. කවිය අන්තිම. අපි ගොඩක් දෙනෙක් ගේන්නෙත් එහෙමනේ. ඔව්. මම ඔක්කොම කියන්නේ මේ හරි දිගයි මේ කවිය. ඒ නිසා මම පුරාතර කෙටින් කොටස් අඩු කරලා කියන්නම්. මේක තියෙන්නේ මේ පරලෝකට පණිවිඩයක් කියලා. ඒකේ මාතෘකාව. මේ කියන්නේ මේ මම හිතන්නේ මේ කියන්නේ මේ අර පරලෝකට කොට මේක මට දැනෙන්නේ මේ පරලොවෙන් පණිවිඩයක් වගේ. يعني මේ ඔය මරාට පස්සේ එන ඔය අපි කියනවා මරලා ඉන්නවා කියලා ගන්ධබ්බ. ඔව්. ඒ අන්තරභවයට කියන්නේ එනවනම් මෙන්න මෙහෙම වෙන්නේ කියලා. ළඟදී ඔය පලාතෙන් බැල්මලා මේ රටේහි උපදින අය ඇත්නම් කාර්යයක් මම කියන්නම්. කලදී අපට කිව්වේ නැහැ කියා ඊට පස්සේ වැරදි කියනවාට කල්තියා මේ කියන්නේ. රට බොහොම අසාරයි. ඉන්න උන්ගෙන් විකාරයි. පිටෝපයට සූරයි කම්මැලි බාර දූරයි. අටපහ නොම තේරෙයි. වල් සිරිත් පාර බේරයි. පිටරටට වදාරයි කාපු දේවත් වමාරයි. ගත සිත නැත උස්සා ආදි ඇත්තන් විලස්සා
එයින් නොරට වැස්සාගෙන් හිඟා කෑම රිස්සා. පුටුව පිටම රස්සා වෙන්ටනම් සී පරිස්සා. විය යුතුය සුදුස්සා වී මෙහෙ එන්ට ලිස්සා. සිහල සිරිත දැන්නම් තුට්ටුවක් නෑ වටින්නේ. නැටුපු සහ පියානා සරපිනා තාල ඕනෑ. මෙහි එන හෙට අනිද්දා ගෑනු ඇත්නම් ඔහේදී වැඩිය හොඳට මේවායේ සමත්වෙන්ට ඕනෑ. එන හොඳට ෆුල් මට වචන නෑ කියන්නේ. කොයික වැරදුනත් මේ නම් වරද්දන්ට එපා. කළු හම ලැබුණොතින් වෙන්නේ ඔක්කොම පාඩුයි. ඔළුගෙඩි බිම ගස්සා කාගෙනුත් ගන්න පූජා හමසුදුවට නැත්තං සායමක්වත් ගෙනෙල්ල. ඔය පිස්සුවත් තියෙනවානේ සුදු කරගන්න සුදු වෙන්න. මම හිනාවෙන්න එකට මම හිනාවෙන්න එකට නෙමෙයි. කමන්න කැමති කෙනෙක් ඔය සුදු ඉන්ජෙක්ෂන් ගහලා පාට කරගත්තට පස්සේ නැක් නෑ කැමැත්තනේ. ඒකනේ මං හිනාවෙන්නේ. මිනිස්සු මානසිකව සුදු වුණා කාලයක්. තරා කාලයක් තිබුණා අපේ රටේ. ඒ මනස කොච්චරද වුණාද කියලා නම් අපිට අර සුද්ධ වගේ වෙන්න තමයි අපිට ඕනාව තිබුණේ. කියන්නේ ඒ යුරෝපයේ ඇත්ත වශයෙන්ම දැන් මම ගිය ආස්ථාවල මට හම්බෙලා තියෙන යුරෝපයේ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ වගේ රටවල උනත් අර ඇත්ත වශයෙන්ම එහෙම නොහිතන විශාල පිරිසක් ඉන්නවා. එහෙම නොහිතන සාම ශිෂ්ට අපේ පුරවැසියන් විශාල පිරිසක් එමා ඉන්නවා. හැබැයි අතර මට හම්බෙලා තියෙනවා මට දැනලා වුන් කතා කරද්දී උන් හරි හීනමානයකින් ඉන්නවා කියලා තමන්ගේ පාට ගැන. තමන්ගේ අපි කළුයිනේ. අපි අපේ වර්ණය කළුත් නෙමෙයි මහා අමුතු එකක් මොකද්ද? දැන් කළු නම් අර බෙල්ල ඉර කරගන්න එනවා දැන්. දනිස්සකින් ඔය හරි. එහෙන් පස්සේ උත් අපිට එහෙමත් එනවා. ඊට වඩා පස්සත් අපිට තියෙනවා. ඔය කයිය ගහන ඔක්කොමල්ලා ඔය මහා ලොකුවට මම දැකලා තියෙනවා මේ හරියට මේ කියනවනේ අපි දැන් පාරාදීසයක ඉන්නේ වගේ හැඟීම් තමයි අපිට කියන්නේ. ඒ දැන් උන් ලංකාවට අපහාසත් කරන හින්දා ලංකාවේ මොනවාද ලංකාවේ එහෙම කිව්ව සිටියා. කාලේ පහුගිය කාලේ හිටිය මිනිස්සු හරියට ලංකාව හිලා දැක්ක ලංකාව කියන එක නිකන් ලංකාව දිහා බලන් බත් කන්න නැගු මිනිස්සු හිටියනේ. දන්නවද? මේ මිනිස්සු හිටියා. මේ ඒ මොකද මේ මානසිකත්වයේ තිබුණේ මේ අර ගිහිල්ලා මොනවද දැකලා අර බිල්ඩින් දැකලා අර මන කාලා වාසයක් දෙයක් ඉන්නකොට හිතනවා මට හිතේ අපි හැබැයි ඉතින් ඒ යටින් තියෙන ඇත්ත කතන්දරේ ඒ පිළිගැනීම එහෙම නැහැ. ඒ හැමත එහෙම සලකන්නේ නැහැ. ඔය නෑ. දැන් අපිට එහෙම ප්‍රශ්නයක් නෑ කියලා පුළුවන් මල්ටි කල්චරල් අනමනන් කියලා ඔය කියනවා නේද? ඒ කියන්නේ ප්‍රශ්නයක් හින්දාම තමයි. දැන් පේනවනේ ඇමරිකාවේ. කියන්නේ මෙහෙම ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අර අනිත් එක දිහා බලන්න උඹලා ආසියාවේ උන් අයියෝ අරපා. හරි. ඒතකොට මම කිව්වේ මේකෙන් මම ගත්තේ මේ අරම පාට කරගන්න එක නෙමෙයි. මිනිස්සු හැසිරුණා තමන් සුදුය කියලා මානසිකව හිතාගෙන. ඒ කියන්නේ මානසිකව සුද්දෙක් බවට පත් වුණා. මානසික ඇසිරෙන්නේ හැබැයි කන්නඩෙක් ගාට ගියාම තමයි යාට දැනෙන්නේ එයා සුදු නැහැ කියලා. හරි මම වාට ගැනම නෙමෙයි කියන්නේ මේක අසිරින මහා කතන්දරේ. ඒ මානසිකත්වය ඇති කළ ඇත්ත වශයෙන්. එහෙම ඇති කරු පිරිසකුත් හිටියා. ඒ මානසිකත්වය ඇති කරන සංවිධානයක් තිබුණා, කලා ව්‍යාපාරයක් තිබුණා. හරි? අපි දෙන්න ඕනේ වල. හැබැයි ඒක යථාර්ථයක් නෙවෙයි කියලා දන්නේ නැහැ ඒගොල්ලෝ ගොඩක් අය. සමහරවිට ඒගොල්ලෝ ගිහිල්ලත් නැහැ ඒ රටවල් වලට. ගියා නම් දන්නවා මේ මොකද වෙන්නේ කියලා. කියන්නේ ඒක බැලු බැලමට ඒක දැන් හරිම නිකන් මහා විශාල සංගීතයක් තියෙන. බැලු බැලමට සංගීතය හැමදාම. ඇත්ත කතාව ඒක නෙවෙයි. යට තියෙන ඒක නිකන්. ඉතින් ඒක මං හිතන්නේ මේ 2025 මේක ලියන්නේ. ජීත් පෙරලා. මේ කොළඹගේ කවිය. නමුත් මේක අදටත් ඒ වගේම බලන්න. මම හිතනවා මීට ආසන්න ගැන ගීතයක් ඉදිරි තමයි මම මහාචාර්ය සුනිල් රත්නයන් 80 දශකයේ රචනා කළ ඒ ප්‍රශ්නය මේ තරම්වත් උග්‍ර නැතිච්ච කාලෙක තමයි මේක එතුමා රචනා කරන්නේ. නන්දමාලිනී ගායනා කරන්නේ සුකිරි බටිල්ලන්ගේ ගීතයට පොඩ්ඩක් සමාන වෙයි කියලා මට හිතුණා. ඇත්තටම මේ මිනිස්සු භෞතිකව හඳට යන්න අවුරුදු 130කටත් විතර කලින් සාහිත්‍යකරුවෝ හඳට අපි එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා පෙන්නුවා.
සඳ ගැන තොරතුරු. සමහර වෙලාවට රවුම් හදලා බෝල හදලා බැලුන් හදලා අපි හදලා එක්කන් ගියා ඔය එඩ්ගා ඇලන් පෝ වගේ අය. එක්කන් ගිහලා ඊට පස්සේ අවුරුදු 130කටත් විතර පස්සේ තමයි මිනිස්සු ඇත්තටම හදට ගියේ. කියන්නේ සාහිත්‍යකරුවා කොයි තරම්නම් ඉස්සරහින් ඉන්නවද? කවියා කොයි තරම්නම් ඉස්සරහින් ඉන්නවද? නිර්මාණකරුවා සිනමාකරුවා කොයි තරම්නම් ඉස්සරහින් ඉන්නවද කියලා වටහා ගන්න මේ ජී.එච්. පෙරේරා කවියාගේ කවිය උදව් වෙනවා. මේ කාරණාව සැබෑවටම වඩාත් හොඳින් අත්විඳින සමාජයේ වර්තමාන සමාජයේ සාක්ෂි සහිතව. ඒ නිසා අර කවියා බොහෝ කලින් ඉපැද්ද වූ දේවල් වල පළ දැන් මෙලනවා වගේ දැන් ලියන කවියන්ගේ අදහස් අපිට අනාගතයේදී හමු වෙවි. ඒ නිසා තමයි වර්තමාන කවි පරම්පරාව වඩාත් මතු කරමින් ඔවුන් සමග සමාජයේ ඉදිරියට ගමන් කරවන්නට ඕන. ඒ සඳහා කවි තෝරන්නට අද පැමිණි ජයන්ත චන්ද්‍රශ්‍රී මහා කලාකරුවාට ආයුබෝවන් කියමින් බොහොම ස්තුතියි. ස්තුතිය පළ කරනවා ඔබතුමන්ට. ඒ වගේම ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමට සංගීත අධ්‍යක්ෂණය කළ ඉන්දුනාත් නන්දසිංහ ප්‍රමුඛ වාද්‍ය වෘන්දයට හේමන්ත අපවරච්චි සහ ඉනෝක හංගම ගැයුම් ස්වර එකතු කරා උන් දෙනාටත් ස්තුතිවන්ත වෙමින් 10 වෙනි කවියේ 10 වෙනි ගීතය අහමින් අද කවි 10ට ගී 10ක් නිමා කරන්නට අවසර ඉල්ලනවා. තවරා ඇස සනසා ගනිල්ලා මියුරු පොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා උදේ හවා දෝත නගා ඉතිරට වැද පුදල්ලා කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට තියල්ලා සිපිලට උරේ තමා පිලෙන් පිලට යමල්ලා බීපුලෙන්දේ දිය බොර කර ඌදට ආවදල්ලා දනින් වැටි නලල ඔබා නිලතල අර ගනිල්ලා කල දුටු කලවල ඉහගෙන මඩි තර කර ගනිල්ලා පස රැස සුරකින ගරුවේ තුනි මෙහි වරෙල්ලා කවුසිලුමින අමාවතුර කසල ගොඩට දමල්ලා සුකිරි බටිල්ලන් එක්කල බයින පොලට